හොඳයි. සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න අදත් පාඩමක් අරගෙන ආවා. අපි පහුගිය දවස් ටිකේම කතා කළේ විශේෂයෙන් උසස් පෙළ දරුවන්ට ගොඩක් වැදගත් වෙන පාඩම් මාලාවක්. පහුගිය ටිකේ කිරිමඩුව, බලියකුම වගේ පාඩම්. අද පාඩම හැබැයි ඒ කතා කරපු පාඩනුත් අනෙක් දරුවන්ට වැදගත්. මේ කිසි දෙයක් මේ සීමා කරන්න බෑ. මොකද මම කිව්වා දැන් වලියකුමෙන් කිරිමඩුවෙන් කෙටි ප්‍රශ්න වෙලා තිබ්බ සාමාන්‍ය පෙළ 10 වසරේ දරුවන්ට. දැන් එතකොට ඒව දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා මේවත් එක්ක මේ පාඩම් එක දිගින් දිගටම සම්බන්ධ වෙන්න 6 වසරේ ඉඳලා උසස් පෙළ දක්වාම දරුවන්ට මම ආරාධනා කරනවා. දැන් අද කතා කරන්න යන්නේ තවත් වැදගත් පාඩමක්. මේක 6 වසරේ ඉඳලා උසස් පෙළ දක්වාම ඉතාම වැදගත් පාඩමක්. මේක අපිට කැටගරි කරන්න බෑ. මේක උසස් පෙළට විතරයි, මේක සාමාන්‍ය පෙළට විතරයි, මේක 7 වසරට 8 වසරට විතරයි කියලා. මොකද මේ පාඩමත් 6 වසරේ ඉඳලා උසස් පෙළ දක්වාම සියලුම දරුවන්ට තාම වැදගත් වෙන පාඩමක් තමයි මේ යුග පාඩම. එතකොට අපි ඒක අද පටන් ගන්නවා. මම දැන් අද අපිට අවසන් කරන්න බැරි වෙයි. මොකද මේක දීර්ඝ පාඩමක්. යම් තැනකින් නවත්තනවා. ඊතරින් එහාට ඊට පස්සේ කරගෙන යනවා. විශේෂයෙන් අනුරාධපුරයෙන් අපි පටන් ගන්න. අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර, කොළඹ මේ වගේ යුගාවලියක් අපිට තියෙනවා කතා කරගෙන යන්න ඉදිරියට. එතකොට ඒක අපි ක්‍රමානුකූලව අපි අද අනුරාධපුරයෙන් පටන් ගන්නවා. ඉස්සරහට කතා කරගෙන යනවා. එතකොට මේක ඊටාම වැදගත්. මේ 6 වසරේ ඉඳලා උසස් පෙළ දක්වාම ඉගෙන ගන්න දරුවන්ට කෙටි ප්‍රශ්න, ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම රචනාමය ප්‍රශ්න මේ කියන පාඩමේ ඔයගොල්ලන්ට එනවා. ඒක නිසා මුණ දෙන්න වෙනවා. ඒක නිසා මේක පාඩම අතහැර ගන්න එපා. මේක ඊටාම වැදගත් පාඩමක්. හොඳයි. අපි පාඩමට එමු. ලංකාවේ දැන් ගත්තහම අපි මුලින්ම පටන් ගත්තොත් අපේ ඓතිහාසික පසුබිම, නර්තන කලාව හා වැදගත් වෙන ඓතිහාසික පසුබිම මොකක්ද කියන එකයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතනදී කතා කරන්නේ මේ යුගවලදී, ඒ කියන්නේ අපිට වැදගත් වෙන මේ දේශපාලනික තත්ත්වේවත්, ආගමික තත්ත්වේවත්, සමාජීය තත්ත්වේවත්, ආර්ථික තත්ත්වේවත් මේ දේවල් අපි කතා කරන්නේ. ඒවා විවිධ දැන් අපි ඉතිහාසය ඉගෙන ගද්දී, දේශපාලන විද්‍යාව ඉගෙන ගද්දී අපි ඒ දේවල් කතා කරනවා. දැන් හැබැයි මෙතනදී අපි කතා කරන්නේ යුගාවලිය හා සම්බන්ධව නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු ඒක සීමා කරලා, ඒතෙන්ට සීමා කරලා තමයි අපි කතා කරන්නේ. ඒ හැරුණාම අපි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් එහාට අපි සාකච්ඡා කරන්නේ කරුණු කතා කරගෙන යන්නේ නැහැ. මොකද ඒ කියන්නේ දේශපාලනය අපිට වැදගත් නැහැ. ආගමික තත්ත්වයත්, සමාජික තත්ත්වයත්, ආර්ථික තත්ත්වයත් ඒවා ඒ විෂයන්ට අදාළව වැදගත් වෙනවා. නර්තන කලාව හා සම්බන්ධව වැදගත් වෙන ටික විතරයි අපි සීමා කරලා කතා කරගෙන යන්නේ මේ ඉදිරියට. හොඳයි. දැන් ලංකාවේ ගත්තහම ඈත අතීතයේ ඉඳලා ගත්තාම මම ටිකක් අනුරාධපුරයට එන්න කලින් අපි පොඩ්ඩක් මේ ඉතිහාසය පොඩ්ඩක් සාකච්ඡා කරලා යමු. පොඩ්ඩක් දුර ඉඳලා පොඩ්ඩක් කතා කරගෙන යමු. පොඩි අවබෝධයක් ගන්න ඕනේ මේ ඓතිහාසික පසුබිම සම්බන්ධයෙන්. ඒ ආරම්භය මොන වගේද කියන එක සම්බන්ධයෙන් අපි ඒ ටික කතා කරලා අනුරාධපුරයට එමු. මොකද ඒ ටිකත් අපිට ඉතාම වැදගත් වෙනවා. හොඳයි. දැන් අපි මූලික වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ දැන් නර්තන කලාවේ ආරම්භය ගත්තොත් එහෙම මේ අපේ මිනිස්සු මුලින්ම ජීවත් වෙච්ච කාලේ දැන් අපේ කරන ලද ඔය කැණීම් වලින්, ඒ කියන්නේ පොම්පරිප්පු, බලංගොඩ, කිතුල්ගල, බටදොඹලෙන, පාහියන්ගල මේ වගේ ඓතිහාසිකමය ස්ථානවල සිදු කරන ලද කැණීම් වලින් මතු කරගත්තු තොරතුරු වලින් අනාවරණය කරගෙන තියෙනවා. මීට වසර 30000කට පමණ එපිට, අදට වසර 30000කට පමණ එපිට මිනිසුන්, පුද්ගලයෝ මේ භූමිය තුල, මේ ධරණී තලය තුල, මේ ලංකාව තුල ජීවත් වෙලා ඉන්නවා කියලා, ඉඳලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. හැබැයි මේ මිනිස්සු සතුව පැවති සමාජ ක්‍රමය මොකද්ද, සංස්කෘතිය මොකද්ද, ආගමික තත්ත්වය, ආර්ථික ඒ සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳව අවබෝධ කියන්නේ හරියට නිගමනය කරන්න තරම් සාධක නැහැ. නමුත් දියුණු සංස්කෘතියක් තිබිලා තියෙනවා කියලා, මේ ජනතාව සතුව තිබිලා තියෙනවා කියලා
තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. දැන් තොරතුරු ගත්තොත් එහෙම දැන් ඔයිට සමකාලීනව ලෝකේ බටහිර රටවල් ගත්තාම බටහිර රටවල් දැන් අද අපි කතා කරන දියුණු බටහිර රටවල් ගත්තාම ඒ රටවල ඇත්තටම මේ ලොකු ඉතිහාසයක් නැහැ. දැන් අපි නම් හරි ආඩම්බරෙන් කතා කරනවා. අපිට අවුරුදු 2500කට නොඅඩු ඉතිහාසයක් තියෙනවා. අපිට ලොකු සංස්කෘතියක් තියෙනවා. ඒක අපි හරි ආඩම්බරෙන් කතා කරනවා. එතකොට හැබැයි අර වගේ දැන් අපි දියුණු සංස්කෘතියකට උරුමකම් කියපු ජන සමාජයක වෙනකොට ඒ කියන්නේ දැනට අවුරුදු 30000 පොඩි කාලයක් නෙමෙයි. ඒ කාලේ අපි තුල දියුණු ශිෂ්ටාචාරයක් දියුණු සංස්කෘතියක් තිබිලා තියෙනවා. එතකොට ඒ කාලේ තුල අනෙකුත් බටහිර රටවල් ගත්තාම ගෝත්‍රික වටපිටාවක් තමයි තිබිලා තියෙන්නේ. එතන අපි කොතනද හිටියේ දැන් කොතෙන්ද යන්නේ? අන්න ඒ කියන කරුණු කාරණාත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපි කොතනින් කොතෙන්ද මේ යන්නේ කියන එක. අපි කොයි තැන ඉඳලා කොතෙන්ද යන්නේ කියන එක අපි ඒක හරියට අවබෝධ කරගන්නවා. එතකොට අපි ඒ වගේ තත්ත්වයක හිටිය ජන කොටසක්. ඒ කියන්නේ ඊටාම දියුණු ජන කොටසක්. ඒ කියන්නේ දැනට අවුරුදු 30000කට පිට මිනිස්සු මේ ධර්මනිතාලය තුළ ජීවත් වෙලා තියෙනවා කියලා කියන්න අපිට තොරතුරු තියෙනවා. දැන් හැබැයි අපි මේ කාල වකවානුව පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නේ ඉතිහාසය අධ්‍යයනය කරන්නේ එහෙම නැත්නම් නර්තන කලාව පැවති තත්ත්වය පිළිබඳව ඉගෙන ගන්නේ මොනවා තුළින්ද? උපකල්පනයන් තුළින්. ඒ හැරුණාම අපිට හරියට නිශ්චිතව නිගමනය කරන්න බෑ මේ කාලේ මෙන්න මේ විදිහේ නර්තන කලාවක් තිබුණා කියන්න අපිට තොරතුරු නැහැ. දැනට අවුරුදු 30000කට පිට. හැබැයි අපිට උපකල්පනයන් තුළින් යම් නිගමනයකට එන්න පුළුවන් මෙන්න මේ වගේ නර්තන කලාවක් මේ ජනසතු පවතින්නට ඇති කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාව ජනාවාස වීම ආරම්භ වෙන්නේ ලංකාවට ඓතිහාසික මේ වශයෙන් අපේ ඉතිහාසය ආරම්භ වෙන්නේ විජය කුමාරයාගේ පැමිණීම. විජය කුමාරයාගේ පැමිණීම ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ පමණ තමයි සිද්ධ වුණා කියලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ පමණ සිට තමයි ලංකාවේ මේ විජය කුමාරයාගේ පැමිණීම එක මේ ආර්ය සංස්කෘතිය නිර්මාණය වීම ආරම්භ වෙන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ පමණ. දැන් එතකොට මේ කාල වකවානුව තුල අපේ රටේ විජය ලංකාවට එනකොට ලංකාවේ යක්ෂ නාග දේව කියන ජන කොටස් මේ වගේ මූලික ප්‍රාථමික ජන කොටස් අපි දන්නවා හිටියා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ විජය කුමාරයා ලංකාවට එනකොට අර යක්ෂ දේව නාග කියන මේ කියන්නේ අර ග්‍රාම්‍ය මූලික ජන කොටස් අපි කියන ප්‍රාථමික ජන කොටස් ජීවත් වෙලා තියෙනවා. දැන් අපිට හැබැයි මේ මිනිස්සු සතුව පැවති නර්තන කලාව පිළිබඳව හරියටම නිගමනය කරන්න සාධක නැහැ. හැබැයි අපිට තියෙනවා අපි ආඩම්බරෙන් අපිට කතා කරන්න පුළුවන් අපිට අපේ ඉතිහාසය අපේ ලාංකීය ඉතිහාසය අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් වංශ කතා සාහිත්‍යයක් අපිට තියෙනවා. ලොකු මේ කියන්නේ කෘති ගණනාවක් තියෙනවා. දැන් ඒ කෘති තුලින් ලංකාවේ ඉතිහාසය විතරක් නෙමෙයි ළමයි අපි ඉන්දියාවේ ඉතිහාසය හරියට ඒ රටවල කියන්නේ වර්ෂ පව හරියට නිගමනය කරන්න පුළුවන් වංශ කතා නාමාවලියක් අපිට ලැබිලා තියෙනවා. ඒක අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. දැන් අපි මෙතනින් එහාට අපිට වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් ඔස්සේ තොරතුරු කතා කරගෙන යමු. අපි මෙතනින් එහාට අපි මේ කතා කරපු අනුරාධපුරයේ පොළොන්නරුව දම්දෙණිය ආපහු කුරුණෑගල ගම්පල කෝට්ටේ මහනුවර කොළඹ මේ වගේ යුගාවලිය පිළිබඳව තොරතුරු ගවේෂණය අධ්‍යයනය කරනකොට අපිට වැදගත් වෙන ඊටාම වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒවා අපි ඒ යුග පිළිබඳව අපි අධ්‍යයනය කරන්නේ ඒ යුග පිළිබඳව අපි තොරතුරු ඉගෙන ගන්නේ අපේ මෙන්න මේ මම දැන් මේ කතා කරන කරුණු කාරණා කිහිපය ඔස්සේ. මුලින්ම අපිට වැදගත් වෙන ඔය අතරින් ජනශ්‍රුති ජන ප්‍රවාද අපි ඔකට කියන මුඛ පරම්පරාව බානක පෙළපත කියලා. ඒ කියන්නේ ජනශ්‍රුතිය කියන්නේ ශ්‍රුතියෙන් පැවතගෙන එනවා. ඒ කියන්නේ ශ්‍රුතිය කියන්නේ අහනවා. අහලා කණෙන් පැවතගෙන එනවා. මේ කණෙන් අහලා පවත්වාගෙන එන දේවල්. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ දැන් බුදුදහම දැන් අපි මේ දැන් එන්න අපි පරිහානියට යන නිසා. හැබැයි බුද්ධ කාලේ ගත්තාම ආනන්ද හාමුදුරුවෝ තමයි ධර්ම භාණ්ඩාගාරික. ආනන්ද හාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මයේ දේශනා කරගෙන. එතකොට 82 ලක්ෂයක් නේද? නෑ. 82ක් 84000න් 82ක්ම උන්වහන්සේ කඩපාඩම් කරගෙන තිබුණා කියනවා. ඊටු දෙක අනෙක් රහතන් වහන්සේලාගේ. එතකොට මේ සියල්ල අර කවුද? ආනන්ද හාමුදුරුවෝ මතකයේ ගබඩා කරගෙන තිබුණා.
ඒතර අද අපිට කවියක් පාඩම් කරගන්න බැරි තත්ත්වෙට අසීර තත්ත්වයට එතකොට 84000ක් ධර්මයේ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරුවෝ කටපාඩම් කරගෙන ආවා කියන එක. එතකොට අපේ ත්‍රිපිටකයේ මාතලේ අලු විහාරෙදි ගන්ධාරුට වේ. එතකොට ඒ වෙනකන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්මයේ පිටකයේ විනය පිටකයේ කොච්චර සූත්‍ර තියෙනවද? මේවා කටපාඩමින් ආවා කියන එක හිතන්නවත් පුළුවන්. දැන් එතකොට අපි කොතෙන්ටද යන්නේ කියන දැන ආයෙත් මම ප්‍රශ්න කරනවා. අපි කොතනින් කොතෙන්ටද අපේ අද ප්‍රඥාව මනස කොතනද තියෙන්නේ කියන එක. එතකොට අන්න ඒකයි බාණක පෙළපත. අපි බාණක පෙළපත කියන්නේ කට වහර. අර මම අතන කිව්වා ශ්‍රුතියෙන් පවත්වාගෙන යන දේවල් සහ මේ බාණක පෙළපත. ඒ කියන්නේ කටින් කට පවත්වාගෙන යනවා. කටින් කට පවත්වා. අන්න ඒ තොරතුරු මුඛ පරම්පරාගත කතා ජනශ්‍රුති ජන ප්‍රවාද මේ යම් ජනශ්‍රුතියක් ජන ප්‍රවාදයක් ආවට ගියාට නිර්මාණය වෙන්නේ නැහැ බිහි වෙන්නේ නැහැ ඒකට කිසියම් ඌද ඓතිහාසික පසුබිමක් තියෙන්නට ඕනි එහෙම නැත්නම් නිකන් ආවට ගියාට ජනශ්‍රුතියක් එහෙම නැත්නම් ජන ප්‍රවාදයක් ගොඩනගින්නේ නැත ඒක හොඳට මතක තියාගන්න. අන්න අපිට ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි මෙතන අනුරාධපුරයේ ඉඳලා තොරතුරු ඉස්සරහට ඉගෙන ගන්නකොට අපිට වැදගත් වෙන එක මූලාශ්‍රයක් මම පිළිබඳව මම කතා කරා. අපි මූලාශ්‍ර තුලින් තමයි මේ ඉතිහාසය අපි නොදැක්කපු අපි නොආපු ඉතිහාසයක් පිළිබඳව අපි අධ්‍යයනය කරන්නේ ඔය කියන මූලාශ්‍ර පදනම් කරගෙන. දැන් ඔය මම කිව්වේ එක මූලාශ්‍ර කොටසක් පිළිබඳව. ඊට පස්සේ අපිට තවත් වැදගත් වෙන මූලාශ්‍රයක් තමයි සෙල්ලිපි. සෙල්ලිපි ආශ්‍රයනොත් අපි යම් තොරතුරු අනාවරණය කරගන්නවා. අපේ නර්තන කලාව හා වැදගත් තොරතුරු තමයි මම මෙතන සාකච්ඡා කරන්නේ. ඒතකොට නර්තන කලාව හා වැදගත් තොරතුරු ගණනාවක් අපි පරීක්ෂාවට භාජනය කරනවා. මෙතනින් එහාට සෙල්ලිපි ආධාරයෙන්ොත්. දැන් සෙල්ලිපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නා සෙල්ලිපි විවිධ කොටස් වලට බෙදන්න පුළුවන්. එතකොට එතනින් අපි බෙදනවා ලෙන් ලිපි කියන්නේ මොනවද? ලෙන් ආශ්‍රිත. ඔය කටාරම් කොටලා ඉස්සර භික්ෂුන් වහන්සේලා ඔය සැස්සීරුව පොරවග්ගල කියන ලෙන් ලිපි ගත්තාම ඒවා ලෙන් ලිපි. ඒ කියන්නේ අර ඒවා මම ඉස්සරහට කතා කරන්නම් පුරාවිද්‍යාත්මක තොරතුරු යටතේ ඉස්සරහට කතා කරන්න තියෙනවා. එතකොට දැන් ඒ ලෙන් ලිපි අන්න ලෙන් ලිපි ලෙන් ආශ්‍රිතව. ඒ කියන්නේ ඉස්සර අපි ජනවාස තිබුණේ නැහැ, ගෙවල් දොරවල් තිබුණේ නැහැ හදලා. කැලේ ගස් බෙන, ගල් ගුහා, ගල් බෙන අන්න අර ගල් දවල් දැකලා තියෙම ඓතිහාසික ස්ථාන දේවල් දිගපත් වෙන්නේ නැහැ අදටත් තියෙනවා. ඒකට අර කටාරම් කොටලා තියෙනවානේ. අර අද අපි පෞරාණික විහාරස්ථාන ආශ්‍රිතව අපිට ඕක දැක බලා ගන්න පුළුවන්. ඒ අර කටාරමක් වල දැන් සීගිරිය නගින ඕගොල්ලෝ කවුරුත් දන්න තැනක් ගිහිල්ලාද දැන් සීගිරිය නගෙද්දි කටාරමක් ලොකුවට කටාරම් කොටලා තියෙනවා. කටාරමක් කියන්නේ ඒ කොටපම එතරින් පස්සේ අර වතුර වැක්කිරගෙන අර කටාරමේ තියෙන තැනින් වතුර එතරින් පෙරෙන්නේ නැහැ. ගල දිගේ පහළට එන්නේ නැහැ. එතරින් පහළට වැටෙනවා. හරිම නිර්මාණයක්. ඒ කියන්නේ ඒ තැන් වලට ගිහිල්ලා දැන් සීගිරිය ගත්තාම කොහොමද මෙතෙන්ට ගිහිල්ලා මේ ගල මේ කැපුවේ කියන එක හරියට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේක හරිම මේ ආශ්චර්යයක්. හරිම හිතා ගන්න බැරි තරම් දෙයක්. ඒ කියන්නේ මේක කොහොමද කළේ කියන කාරණා. ඒතකොට ඒ තරම් වැදගත් ඒ කියන්නේ හරිම මේ දක්ෂයෝ අපි අතරින් අන්න ඒවා අපි කියනවා මේ ලෙන් ලිපි කියලා. ලෙන් ලිපි. ඊට පස්සේ පුවරු ලිපි. පුවරු කියන්නේ යම් දැන් ඔය දැන් අපි මේ පුවරු කියන්නේ අපි අදට තියෙන අර දැන් ඔය නිස්සංක මල්ල රජතුමා හදපු ලොකු පර්වත ලිපිය නිස්සංක මොකක්ද ඒක මට මතක නැහැ ගල් පොත වගේ ලිපි. ඒ කියන්නේ ඒ ගල් පොත කියන්නේ අන්න ඒවා පුවරු ලිපි ගණයටයි තියෙනවා. ඒ වගේ ඒව තුළ නර්තන කලාව හා වැදගත් තොරතුරු තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ දැන් ඔය මම කිව්වේ ලෙන් ලිපි, පුවරු ලිපි, ස්තම්භ ලිපි. මොනවද ස්තම්භ ලිපි? ඕවලම අපි කියනවා ටැම් ලිපි කියලා. ටැම් ලිපි එහෙම නැත්නම් ස්තම්භ ලිපි. ගල් කණු දැන් ලෝවා මහපාය ගත්තාම මේවා ස්තම්භ විදිහට අපිට ගන්න පුළුවන්. අන්න ඒ ගල් කණු වල ඒ වගේ යම් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා මේ නර්තන හා කලාව හා සම්බන්ධ. ඊට පස්සේ ගිරි ලිපි තවත් වැදගත් වෙනවා. ගිරි ලිපි මේ මම මේ කියපු ශිලා ලිපි කොටස් 4කට මම බෙදුවා. මෙතන නර්තන කලාව වැදගත් වෙන විදිහට එතන ගිරි ලිපි. ඒකට අපි කියනවා පර්වත ලිපි කියලා. මිහින්තලා පර්වත ලිපිය කියලා අපි කතා කරනවා. ඒතර මේ පර්වතවල නිකන් ගලේ නිකන් කොටලා තියෙනවා. ඒවා කටාරමක් ඇතුලේ කොටනවා වගේ ආරක්ෂිත නෑ හැබැයි. ඒක නිසා අර කලර් එක වෙනස් වෙනවා කාලෙන් කාලයට. හැබැයි අර ඒ ගලේ පාටත් එක්ක හැබැයි ඒවා ගලේ කිටුව වගේ කියලා අපි කියන්නේ. අන්න ඒ කියන්නේ ඒවා මැකෙන්නේ නැහැ. ඉතින් අදටත් තියෙනවා දැන් මිහින්තලා පර්වත ලිපි. ඒ වගේ දැන් ඔන්න තවත් මූලාශ්‍ර කොටසක් පිළිබඳව මම කතා කරා. ඔන්න ඕවත් අපි වැදගත්
වෙනවා. මෙතනින් එහාට අපේ ඉතිහාසයේ ගොඩනගා ගන්නකොට මෙතනින් එහාට අපිට වැදගත් වෙනවා. ඔය තවත් එකක්. ඊට පස්සේ අපිට ආයෙ වැදගත් වෙනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොනවද ළමයි? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර යටතේ ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මතු කරගත්තු දේවල්. ඒ කියන්නේ මොනවද? ඔය මේ චිත්‍ර, මූර්ති, කැටයම්, රූකම්, ඔය වගේ දේවල්, වලං කැබලි, ඔය වගේ දේවල් අපිට ඉතිහාසය ඉගෙන ගන්නකොට මෙතනින් එහාට ඕන තවත් වැදගත් වෙන මූලාශ්‍රයක් පිළිබඳව තමයි මම මේ කරුණු ඉදිරිපත් කළේ. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා තවත් කාරණයක් තමයි මේ අභිලේඛන යටතට ගන්න පුළුවන් රන්පත්, තඹපත්, මැටි පුවරු, මේ වගේ පුස්කොළ පොත්. එතකොට මේවා අභිලේඛන ගණයට තමයි වැටෙන්නේ. ඔන්න ඉතිහාසය අධ්‍යයනය කරනකොට වැදගත් වෙන මේ මූලාශ්‍ර වර්ග මම මේ එකින් එක කියාගෙන යන්නේ. මේවා තුලින් තමයි අපි ඉතිහාසය ඉස්සරහට අධ්‍යයනය කරගෙන යන්නේ, කතා කරගෙන යන්නේ. හරි. දැන් ඊළඟට තවත් වැදගත් වෙන මූලාශ්‍රයක් තමයි මේ වංශ කතා. වැදගත්ම දේ වංශ කතා මට කියන්න බැරි වුණා. වංශ කතා. දීප වංශය, මහා වංශය, චූල වංශය, බෝධි වංශය, දලදා වංශය, දාඨා වංශය, ධාතු වංශය, දැන් මේවා අපි කතා කරනවා. එතකොට මේ වංශ කතා සාහිත්‍යයක් තියෙනවා. මෙන්න මේ වංශ කතා අපිට වැදගත් වෙනවා ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරගෙන යද්දී නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු මේ වංශ කතා තුලත් අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය බලමු දැන් කාරණා කීපයක්ම ඉතිහාසය අධ්‍යයනය කරන්න තියෙන මූලාශ්‍ර ගණනාවක් මම කිව්වනේ. ඊට පස්සේ තව මොනවද? සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර අපිට ගන්න පුළුවන්. මොනවද ළමයි සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කිව්වහම අපිට ඔතෙන්ට වැදගත් වෙනවා විශේෂයෙන්ම මේ කෝට්ටේ යුගයේ වගේ රචනා වෙච්ච ගම්පල යුගයේ සංදේශ කාව්‍ය. මේවා සමකාලීනයි. කතෘට සමකාලීන. එතකොට අර ඒ සමකාලීන සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන විශේෂත්වය තමයි විශ්වසනීයත්වයෙන් වැඩි. දැන් වංශ කතාවල ඒ විශ්වසනීයත්වය නෑ. මොකද වංශ කතාවල ඈත අතීතයේ ඉඳන් තොරතුරු ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න සමකාලීනවම රචනා වෙලා කියලා අපිට කියන්න බෑ. ඒවා ඒ කතෝරයට අනුව එහෙට මෙහෙට වෙලා තියෙනවා. අතිශෝක්ති වර්ණන. දැන් මහා වංශය ගත්තාම මහා නා මහවරුන්ගේ පුදුම අතිශෝක්ති තියෙනවා එතන. ඒ වගේ අර තියෙනවා අතිශෝක්ති වර්ණනා තියෙනවා. ඒක නිසා අර ඒ කාලානුරූපීව විශ්වසනීයත්වයෙන් එච්චරටම වැඩි නෑ. හැබැයි දැන් විශ්වසනීයත්වයෙන් වැඩි මූලාශ්‍රයක් තමයි මොනවද? වැඩිම දේ සෙල්ලිපි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සෙල්ලිපි ගත්තාම ගලේ කොටන්නේ ඒ කාලයට සමකාලීනව. ඒවා එක එක පුද්ගලයන්ට ඕන වෙලාවට ගල් අඬු නියන අරන් ගිහිල්ලා ඒවා වෙනස් කරන්න බෑ. ඒක නිසා ඒවා වැදගත් වෙනවා. ඒතකොට දැන් ඔතනින් ඒ සමකාලීන මූලාශ්‍ර ගත්තාම වංශකාරණේ නෑ සංදේශ කාව්‍ය ගන්න පුළුවන්. ඒ සංදේශ කාව්‍ය විතරක් නෙමෙයි තව ඒ පුද්ගලයන් විසින් ඒ කාලයට අනුරූපව රචනා කරපු පොත්පත් විශේෂයෙන් කෝට්ටේ යුගයේදී රචනා වෙච්ච කුවේණි මහාස්න, කුවේණි අස්න, සිහබාස්න, ඊට පස්සේ රාජාවලිය, ඒ වගේ පොත්පත්, දලදා වංශය, උම්මග්ග ජාතකය, මේ වගේ පොත්පත් රාශියක් තියෙනවා අපිට සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් අධ්‍යයනය කරන්න. ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට මේ වගේ මූලාශ්‍ර වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට තව එකක් තමයි දේශාටන වාර්තා. දේශාටන වාර්තා. ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට මම මෙතනදී අදාළ කරන්නේ නර්තන කලාවට වැදගත් කට්ටිය විතරයි. පාහියන්, හියුන්සාන්, රොබර්ට් නොක්ස්, ස්පිල්බර්ජන්, ඉබන් බතුතා මේ වගේ වාර්තාකරුවන්ගේ වාර්තා අපිට වැදගත් වෙනවා. නර්තන කලාව හා වැදගත් තොරතුරු අධ්‍යයනය කරනකොට ඉස්සරහට අපිට වැදගත් වෙනවා. මේ ආශ්‍රයෙන් තමයි මම මේ යුගාවලිය පිළිබඳව කතා කරන්නේ. ඒතොරේ මතක තියාගන්න. ඊට පස්සේ මේ විදේශීය මේ කතෘවරුන් ලියන ලද පොත්පත් සහ විදේශීය රටවල තියෙන දේශීය පොත්පත්. දැන් විදේශිකයන් විසින් ලියන පොත්පත් තියෙනවානේ. ඒතොර ලංකාව ගැන අන්නේ පොත්පත් සහ මේ ලංකාවේ තිබිච්ච පොත්පත් විදේශීය කෞතුකාගාරවල තියෙනවා. අම්බු බර ගණනක් තියෙනවා. එතකොට අපේ ආක්‍රමණ ඔය චෝල පාණ්ඩ්‍ය කේරළ පල්ලව කාලිංග මාගල ඔය කට්ටිය අරංගිය දේවල් සද්ද්‍රවිඩ පංචමද්‍රවිඩ මේ ඒගොල්ලෝ ගිනිබත් කරපුවා ඒ කරලා අපේ වටින පොත්පත් හෙළ වෙදකම වගේ දේවල් එක්ක අරන් ගියපු පොත්පත් තියෙනවා. එතකොට නර්තන කලාව හා වැදගත් වෙන එහෙම තොරතුරු ගණනාවක් ඔය තුන අන්තර්ගත වෙන්න ඇති. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අනුරාධපුරයේ ඉඳලා කොම්බකංකාරී ශාන්තිකාරණය පැවතුණා කියන කාරණාව රචනා කුවේණි මහාස්න
රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ. ඒ වෙනකන් නෑනේ. ඒ වෙනකන් ඒ අනුරාධපුරයෙන් පටන් ගත්තාම කෝට්ටේ යුගයේ වෙනකන් වෙන කිසිම පොතක මේ කොහොඹකංකාර ශාන්ති කර්මය ගැන තොරතුරු ලිඛිතව නෑ. අන්නේ කාරණාව මත විවිධ පරස්පරතා විවිධ මතාන්තරත් ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට පොත්පත් තියෙන්නේ නැති. ඔය මට හිතෙන දෙයක් හිත තියෙන්නේ නැති. ඉතින් ඔය ගිනිපත් වෙලා විදේශ රටවලට අරන් ගිහින් ඒ වගේ කාරණා මත මේ වගේ තිබිච්ච පරිහානිකර තත්ත්වයක් එක්ක මේවා නැති බංගස්ථාන වෙන්නට ඇති කියලාත් අපිට හිතන්නට පුළුවන්. කොහොම හරි ඒ විදේශීය රටවල දින පොත්පත් වලනොත් නර්තන කලාව ඇතැම් ඒවා අපි අදට අරන් එනවා. හැබැයි අපේ බලධාරීන් අදටත් ඒව ගේන්න කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ ඛේදවචේ. කොහොම හරි ඒ පොත්පත් වලිනුත් අපේ නර්තන කලාව හා තොරතුරු අධ්‍යයනය කරනකොට අපිට වැදගත් කරුණු කාරණා හුවා දැක්වෙනවා. ඒ කියන්නේ අපිට උපුටා ගන්නට පුළුවන් නර්තන කලාව හා වැදගත් තොරතුරු ඒ පොත්පත් වල දක්නට ලැබෙනවා. මම දැන් කරුණු කාරණා ගණනාවක් කිව්වා. අනුරාධපුරයේ ඉඳලා තොරතුරු අධ්‍යයනය කරගෙන යනකොට අපිට වැදගත් වෙන මූලාශ්‍ර ගණනාවක් පිළිබඳව මම කතා කළා. මෙන්න මේ මූලාශ්‍ර පදනම් කරගෙන අපි මේ ඉස්සරහට තොරතුරු කතා කරගෙන යනවා. ඒක ජනප්‍රවාද ගැන අපි කිව්වා නේද? සෙල්ලිපි ගැන කිව්වා, වංශ කතා ගැන කිව්වා, සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර ගැන කිව්වා. ඊට පස්සේ ඊතරින් ගියාම දේශාටන වාර්තා ගැන කිව්වා. ඒතකොට අභිලේඛන ගැන කිව්වා, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මෙන්න මේවා අපිට වැදගත් වෙනවා නර්තන කලාව හා වැදගත් වෙනවා තොරතුරු අධ්‍යයනය කරගෙන යද්දී. හොඳයි. දැන් ළමයි මං කියවනේ අපේ අතීතය පිළිබඳව අපිට තොරතුරු අධ්‍යයනය කරනකොට අපිට ඒවා පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්නේ උපකල්පනයන් තුලින් කියලා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා ලෝකේ නර්තන කලාව බිහි වුණේ කොතනද? කොයි විදිහටද? කවද්ද? කොහොමද? කවුරු විසින්ද? කොතනද? දැන් ඔය ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි ලෝකයට හා සමකාලීනව ලංකාවෙත් අපිට හිතන්න වෙන්නේ ලෝකේ නර්තන කලාවේ බිහි වුණේ කොයි විදිහටද කොතනද කොහොමද ඒ හා සමානව ලංකාවේ බිහි වෙන්නට ඇති කියලා. දැන් ලෝකයේ පිළිබඳව අපි කතා කරගෙන යද්දී අපිට වැදගත් වෙන්නේ ලෝකේ නර්තන කලාව ආරම්භය ගැන අපි කතා කරොත් මිනිහගේ ආරම්භය දක්වාම යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ගෝත්‍ර වශයෙන් අපි සිටපු කාලේ ඒ කාලවකවානුව තුල අපි ජීවත් වුණේ දඩියමේ ගිහිල්ලා. එතකොට දඩියමේ ගිහිල්ලා ඇවිල්ලා සතා පුච්චන ගමන් රැයට ගිනි මැලයක් වටේ ඉඳගෙන කන ගමන් අර දඩියමේ ගිය ගෝත්‍රේ නායකයා තමයි ශක්තිවන්තයා තමයි ප්‍රධානිය වුණේ. එයා අර අමු දරුවන්ට සහ ගෝත්‍රයේ අනිත් අයට ඥාතීන්ට මේ සහ අර එතන ඉන්න පිරිස විසින් මේ තිබුණේ නෑනේ නියම භාෂාවක්. ඒගොල්ලන් හරි භාෂාවක් තිබුණේ නෑ. එතකොට අංග චලන මාර්ගයෙන් තමයි මේව විස්තර කරේ. සතෙක් දැක්ක විදිය, සතා දැකලා සතා අල්ලන්න හැංගිලා, සතා වෙත පැන්න විදිය, සතාට විද්ද විදිය, සතා කෑ ගහපු විදිය, සතා අල්ලගෙන බැඳලා අරගෙන ආපු විදිය. එතකොට මේ එයාලා අත්විඳි අත්දැකපු දේවල් අර ගෝත්‍රයේ ඉන්න දරුවන්ට අර ඒ මස් අනුභව කරන ගමන් පුච්චලා කන ගමන් දරුවන්ට භාර්යාවන්ට ඒ කට්ටියට විස්තර කරා. ඒ විස්තර කරන්න ඒගොල්ලෝ භාවිතා කළේ දෑත් දෙපා, විශේෂයෙන්ම දෑත් සහ කටහඬ. එතකොට අපිට ඕක ගන්න පුළුවන් වාචික අභිනය, කටහඬ, අර ශබ්දනේ. එතනත් යම් විදිහකට අපිට යම් දෙයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආංගික අභිනය. ආංගික වාචික සාත්වික ආහාරය කියලා හතරක් තියෙනවා. එතකොට ඔතන සාත්වික අභිනයක් තියෙනවා. මුහුණේ ඉරියව් නේද? බලන්න සතර අභිනය ඔන්න අතීතයේ ඉඳලම ඒවා අභින විදිහට එහෙම හැඳින්වෙන්නේ නැති වුණාට භාවිතා වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ එතනදී මොන අභිනයද වැඩිපුර භාවිත කරන්නේ? ආංගික අභිනයනේ. මුහුණේ ඉරියව්නේ පේන්නලා මේ සතා ඇල්ලුව විදිය. ඒකට අන්න නර්තන කලාවේ ආරම්භය. එතකොට ඕක ලෝකේ නර්තන කලාවේ ආරම්භය වෙනකොට ලංකාවටත් ඕක ওই විදිහටම ගන්න පුළුවන්. ලංකාවෙත් ওই විදිහට ආරම්භ වෙන්න ඇති. අපි ගිහුවා අවුරුදු 30000කට එපිට මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒ ජීවත් වෙච්ච කාලේ අපි එතනිනුත් ඒ මුල් ආරම්භක වකවානුව වෙද්දී කොයි රටෙත් ওই විදිහට තමයි ආරම්භ වෙන්නේ. දැන් අපේ රටේ දරුවෙක් බිහි වෙන විදිහයි මේ ඇමරිකාවේ දරුවෙක් බිහි වෙන විදිහයි පාකිස්තානයේ දරුවෙක් බිහි වෙන විදිහයි වෙනස් නෑ. මොකද එක තැන් වලින් එන්නේවත් එක විදිහට ගන්නවත් නෑනේ. ඒක එක විදිහටම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක කොයි ජනතාවටත් එකයි. එතකොට අර ඒ රටාව කොයි ජන කොටසටත් එකයි. ඒක නිසා ලෝකයේ ගත්තත් ලංකාවේ ගත්තත් ওই විදිහට වෙන්න ඇති කියලා, සිද්ධ වෙන්න ඇති කියලා අපිට උපකල්පනය
කරන්න පුළුවන්. දැන් අපිට ඔය උපකල්පනය තමයි කරන්න පුළුවන්. දැන් නර්තන කලාව බිහිවීම, නර්තන කලාවේ ආරම්භය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට මේකේ තවත් වැදගත් වෙන තොරතුරක් තමයි මේ දැන් ඔය ලංකාවේ රචනා වෙලා තියෙනවානේ වන්නන් 18 උඩරට වන්නන් 18 උඩරට වන්නන් 18 එක වන්නමක් තමයි අසදෘශ්‍ය වන්නම කියලා කියන්නේ. අසදෘශ්‍ය වන්නම කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අසදෘශ්‍ය වන්නමේ කියවෙනවා අසදෘශ්‍ය වන්නමෙන් කියවෙනවා මේ දෙව්ලොව දෙවියන් මේ මහා සම්මත රජුරුවන්ගේ රාජ්‍ය අභිෂේකය දවසේ මේ පෘථිවියට මේ ලෝකෙට ඇවිල්ලා දෙව්ලොව දෙවියන් නර්තනයේ යෙදිච්ච කතාව කියනවා. නර්තනයේ යෙදුණා කියලා කියනවා. ওই තමයි අසදෘශ්‍ය වන්නමේ කියන කාරණාව. එතකොට අන්න එදා ඉඳලා මේ භූමිය තුල මේ රටට මේ ලෝකයට නර්තන කලාව අන්න එතනින් මේ ලෝකෙට මේ නර්තන කලාව ලැබුණේ අන්න දෙව්ලොව දෙවියන්ගෙන් ලැබිච්ච දෙයක් විදිහට ඔන්න හඳුන්වනවා. ඔන්න ඕවා මූලාශ්‍රවල තියෙන දේවල් නෙමෙයි ජනශ්‍රුති ජනප්‍රවාහවල එන දේවල්. ඔන්න නර්තන කලාවේ ආරම්භය සම්බන්ධයෙන් තියෙන තවත් මතිමතාන්තර නර්තන කලාවේ ආරම්භය මෙන්න මේ විදිහට දෙවියන්ගෙන් ලැබිච්ච දෙයක් විදිහට කියලා අපිට හඳුනා ගන්නත් පුළුවන්. දැන් ඔය වගේ ඔවත් උපකල්පන. ඊට පස්සේ දැන් ලංකාවේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඊශ්වර කියලානේ. ඊශ්වර දෙවියන් ගෙන් මේ ලංකාවේ හිටියා රාවණ කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවානේ. රාවණ රජුරෝ මේ ඊශ්වර දෙවියන් සකල කලාවල්ලභ කියලා කියන්නේ සකල කලාවට අධිපති කියලා කියන්නේ. ඒ කියන්නේ 64ක් නර්තන විදි. එතකොට මේ සූසටක්. එතකොට මේ සියලුම සකල කලාවම ඊශ්වර දෙවියන්ගෙන් ලංකාවේ රාවණ රජතුමා ඉගෙන ගත්තා කියන එකත් ඔය හා සමානව කියවෙන කතාවත්. ඕවත් ඉතින් උපකල්පන තමයි. ඕවා මේ අර අපිට මේ අනාවරණය කරගන්න අධ්‍යයනය කරන්න තොරතුරු හම්බ වෙන්නේ නැහැ. මේවත් අර අපිට උපකල්පනය කරන්න පුළුවන් තොරතුරු. ඔය වගේ කරුණු කාරණා මම ඔය කිහිපයක් වුණාක තව ගණනාවක් ඕන තරම් තියෙනවා. මේ යම් උපකල්පනයන් තුලින් තමයි අපි එන්නේ මේ විදිහේ නර්තන කලාවක් ඒ දවස පවතින්නට ඇති කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඊට අමතරව දැන් අපේ රටේ හිටිය වැඩි ජනතාව මේ වැඩි ජනතාව තුල තිබිච්ච නර්තනය මොන වගේ නර්තන කලාවක් පවතින්නට ඇතිද කියන කාරණා. එතකොට අපේ මේ මිනිස්සු තුල සමහර වෙලාවට ඔය අපි කතා කරන ප්‍රාථමික ජන කොටස්. එතකොට මේ මිනිස්සු තුල ප්‍රාථමික නර්තන ක්‍රමවේදයක් තියෙන්නට ඇති කියලා. එතනත් අපිට උපකල්පනය කිරීමක් පමණයි කරන්න වෙන්නේ. මේ ඔය කිරිකොරහ පිළීම ඔය වගේ දේවල් රුවල වගේ ඒ කියන්නේ එයාලගේ තියෙනවා යම් ප්‍රාථමික නර්තන ක්‍රමවේදයන්. අන්නේ අර මේ කට වාචිකෙන් යම් ශබ්ද ප්‍රකාශ කරමින් යම් ඒ වගේ අර ප්‍රාථමික අර නොදියුණු නර්තන ක්‍රමවේදයක් අපි ඈත ජන සමාජය තුළ තියෙන්නට ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. දැන් ඕවා හැම දෙයක්ම උපකල්පනයන් පමණයි. නිගමනය කරන්න ඓතිහාසික තොරතුරු මොකොත් නැහැ, ලැබිලා නැහැ. වංශ කතා මොකොත් ලිඛිත තොරතුරුවත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවත් අපිට හම්බ වෙන්නේ නැහැ. හොඳයි, ওই ටික පොඩ්ඩක් රෆ්ලි ඔළුවේ තියාගන්න. දැන් තමයි අපි එන්නේ අනුරාධපුර යුගය ගැන කතා කරන්න. ඔය මම දල අවබෝධයක් දුන්නේ අපේ නර්තන කලාවේ ඓතිහාසික පසුබිම හා සම්බන්ධව. ළමයි අනුරාධපුර යුගය ඉතාම වැදගත් යුගයක්. දැන් මේක සමහර වෙලාවට A level දරුවෝ හිතනවා අයියෝ මේ අනුරාධපුර යුගයෙන් වැඩි ප්‍රශ්න එන්නේ. හැබැයි ඇවිල්ලා නැත්තේ නෑ. හරිද? ඇවිල්ලා නෑ කියන එකෙන් කියවෙන්නේ එන්නේ නෑ කියන එක නෙවෙයි. හරිද? මේ පාරම එන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ඇවිල්ලා නෑ කියන එකෙන් අපිට නිගමනය කරන්න බෑ එන්නේ නෑ කියන එක. ඇවිල්ලා නෑ කියන එක එකක්. හැබැයි එකෙන් එන්නේ නෑ කියලා එකක් නෑ. හරිද? මොකද මේකෙන් අර ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්න නැත්තේ මේකේ ගොඩක් දෙනෙක් දන්න නිසා. මේකෙන් උත්තර ලියන්න පහසු නිසා. හැබැයි හිටපු ගමන් අහන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි දැනගෙන කොහොමත් කෙරි ප්‍රශ්න වලට වැදගත් වෙනවා. මම කියන්නේ උසස් පෙළ දරන. හැබැයි ඉතින් සාමාන්‍ය පෙළ ඉඳලා පහළට ගත්තොත් මේ අනුරාධපුර යුගයෙන් කොහොමත් රචනාමය ප්‍රශ්න එනවා. ඒක නිසා එයාලට මේක අතාරින්න බෑ. අර උසස් පෙළ දරුවන්ට අතාරින්න කියලා නෙමෙයි මම කියන්නේ. අතාරින්න කොහොමද බෑ. එයාලට අර පහුගිය කාලෙම ගත්තොත් ඇවිල්ලා අවුරුදු 20ක් විතර ගත්තොත් 3-4 සැරයකට වඩා
ඒක අහලා නැහැ. අර අහලා තියෙන්නේ එක එක සමහර යුග තියෙනවා දීර්ඝ වශයෙන් තොරතුරු අහන. එතකොට මේකෙන් හැබැයි එකකින් කියන්න බෑ මේ අහන්නේ නැහැ කියලා අපිට හිතන්න බෑ. අහනවා එහෙම හිතන්න බෑ. හරි. අනුරාධපුර යුගය. ළමයි අනුරාධපුර යුගය කියන්නේ ඊටාම දීර්ඝ යුගයක්. අනුරාධපුර යුගය ගත්තාම අවුරුදු 1000කට වැඩි තිබිච්ච යුගය. අවුරුදු 1500ක් පමණ පැවති දීර්ඝ ලංකාවේ මේ යුගාවලිය ගත්තාම දීර්ඝම කාල පරිච්ඡේදයක් පැවතිච්ච යුගය තමයි රාජධානිය තමයි අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ. එතකොට අනුරාධපුර රාජධානිය අපි මේ සාන්තිකර්ම පිළිබඳව මම වීඩියෝ එක කරද්දිත් මේවා සම්බන්ධව යම් තොරතුරු කතා කළා. අනුරාධපුර රාජධානිය ඉතිහාසය අපේ ඉතිහාසය ආරම්භ වෙන්නේ විජයගෙන්. එතකොට ගොඩක් දෙනෙක් හිතනවා මේ අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා මේ විජය කියලා. නෑ අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා විජය නෙවෙයි. මේකම මීට කලින් කියලා දෙනවා. විජය තමයි ලංකාවේ විජයගෙන් තමයි ලංකාවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ. ඓතිහාසික මේ වශයෙන් වැදගත් වෙන්නේ විජයගෙන් තමයි අපේ ඉතිහාසය ආරම්භ වෙන්නේ. හැබැයි විජය අනුරාධපුරයේ රාජධානියක් විදිහට තෝරගන්නේ නෑ. අනුරාධපුරයේ රාජධානියක් විදිහට තෝරගන්නේ පණ්ඩු වාසුදේව රජතුමා. පණ්ඩු වාසුදේව රජතුමා තමයි මේක රාජධානියක් විදිහට තෝරගන්නේ. එතන නැතු විජය මේක රාජධානියක් විදිහට තෝරගන්නේ නැහැ. එතකොට අනුරාධපුර රාජධානිය අවුරුදු 1000කට 1500ක් විතර තියෙනවා. මේක ක්‍රිස්තු වර්ෂ 1017 පමණ තමයි මේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්නේ. පස්වන මිහිඳු රජතුමා අනුරාධපුර රාජධානිය අවසන් පාලකයා සොලීන්ගේ ග්‍රහණයට නතු වෙනවා. එතරින් අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. එතකොට ඒසා විශාල කාල පරිච්ඡේදයක් අවුරුදු 1500ක් පමණ පැවතිච්ච කාල පරිච්ඡේදයක් පිළිබඳව තොරතුරු තමයි අපි මේ අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි අනුරාධපුර රාජධානිය අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා සාකච්ඡා කරනවා. මෙතනින් එහාට ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරනවා. ඒ තමයි ප්‍රාග් බෞද්ධ යුගය සහ පශ්චාත් බෞද්ධ යුගය කියලා. මේ අනුරාධපුර රාජධානිය අපි කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ප්‍රාග් බෞද්ධ යුගය සහ පශ්චාත් බෞද්ධ යුගය කියලා. ඒතර ප්‍රාග් බෞද්ධ යුගය කියන්නේ මොකක්ද? ප්‍රාග් බෞද්ධ යුගය කියලා අපි කියන්නේ අපි ගත්තොත් එහෙම ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ කියලා ඒගොල්ලෝ දන්නවනේ. ඒතර ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ හැදෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියත් එක්ක. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙච්ච අවස්ථාව එතන ඉඳලා ඊට පෙර යුගය අපි ක්‍රිස්තු පූර්ව කියනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු යුගය අද දක්වා මේ දැන් දක්වා කාල පරිච්ඡේදය අපි හඳුනන්නේ ක්‍රිස්තු වර්ෂ කියලා. ක්‍රිස්තු වර්ෂ. ඒතකොට අපි දන්න බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ ඒතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින්ද පසුද? කලින්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 600කට කලින්. සියවසක් කියන්නේ අවුරුදු 100ක්. අවුරුදු 600කට කලින් තමයි බුදුන් වහන්සේ ලෝක පහළ වෙලා තියෙන්නේ. ඒතකොට ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ තමයි ලංකාවට විජය රජතුමා එන්නේ. හරිද? ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ. එතකොට අන්න බලන්න තවත් එහාට යනවා. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ මේක මම හැදෙන හැටි මම දවසක ඇඳලා පෙන්නන්න. ওই විදිහට ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ අනුරාධපුර රාජධානිය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ මැද භාගයෙන් වගේ තමයි අනුරාධපුරයේ පණ්ඩු වාසුදේව රජතුමා රාජධානියක් විදිහට තෝරගන්නේ. ඒතර තෝරගෙන රාජකම් කරන ওই විදිහට. දැන් මේ රාජධානිය. ඔක තමයි ක්‍රිස්තු පූර්ව. දැන් අපි වර්ෂ විදිහට ගත්තොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා සියවස් 3ක් පමණ කාල පරිච්ඡේදය අපි කතා කරනවා ප්‍රාග් බෞද්ධ යුගය කියලා. ඒතකොට පශ්චාත් බෞද්ධ යුගය විදිහට අපි කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා එතන ඉඳලා ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා කාල පරිච්ඡේදය අපි කතා කරනවා පශ්චාත් බෞද්ධ යුගය කියලා. අපි මේක තවත් විදිහකට විග්‍රහ කරොත් බුදුන් වහන්සේ බුදුදහම ලංකාවට පැමිණීමට පෙර යුගය ප්‍රාග් බෞද්ධ යුගය වෙද්දී බුදුදහම මහින්දාගමනයත් එක්ක බුදුදහම ලංකාවට පැමිණීමෙන් පසු යුගය පශ්චාත් බෞද්ධ යුගය විදිහට අපි කතා කරනවා. ඔන්න ප්‍රාග් බෞද්ධ යුගය සහ පශ්චාත් බෞද්ධ යුගය ওই විදිහට තමයි බෙදෙන්නේ.
එතකොට අන්න ඒ ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳවත් පශ්චාත් බෞද්ධ යුගය පිළිබඳවත් අර මම කියපු මූලාශ්‍ර පදනම් කරගෙන තොරතුරු අනාවරණය කිරීමක් තමයි මෙතන එහාට සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් ළමයි මේ ප්‍රාග් බෞද්ධ යුගය අනුරාධපුර යුගයේ කොයි කාලේ වගේද නර්තනය බිහි වෙන්නේ? අනුරාධපුරයේ දැන් මේ කෞෂි අහනවා ප්‍රශ්නයක්. අනුරාධපුර යුගයේ කොයි කාලේ වගේද නර්තනය බිහි වෙන්නේ? ඒකට ඉතින් මෙහෙමයි කාලයක් නැහැ. නර්තන කලාව කියන එක අනුරාධපුර යුගයේ ආරම්භ වෙන්නේ නැම තිබ්බද? අනුරාධපුරේ ආරම්භ වෙන්න කලින් අපේ රටේ හිටිය යක්ෂනාග දේව කියන ගෝත්‍රයනේ. මම කිව්වේ දැන් අර ප්‍රාග් බෞද්ධ දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් විජය ලංකාවට එද්දී විජය කුමාරයා ලංකාවට එද්දී මේ ප්‍රශ්නෙට අදාළව මම මේ උදාහරණයක් කියන්නම්. විජය කුමාරයා ලංකාවට එද්දී කුවේණිය කපු කටිමින් හිටියා කියනවනේ. කුවේණිය මොනවා කරමින්ද හිටියේ? ආච්චිට හාල් කරමින්ද? නෑ නෑ. කුවේණිය හිටියේ කපු කටිමින්. කපු කටිනවා කියන්නේ මොකද්ද? රෙදි වලින් රෙදි වියවියා හිටියේ. එතකොට රෙදි වියනවා කියන්නේ මොකද්ද? අපේ රෙදි අපේ මිනිස්සු රෙදි ඇඳා කියන එකනේ. රෙදි ඇඳා කියන්නේ මොකද්ද? රෙදි දැන් වැද්දෝ රෙදි ඇඳේ නෑනේ. එතකොට මේ මම කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන සීවසය. ඊට සමානව බටහිර රටවල ප්‍රාථමික ජන කොටස් ඉන්න කාලේ ගෝත්‍රික වශයෙන් ඉන්න කාලේ අපේ දියුණු ශිෂ්ටාචාරයක් ඔයද තිබ්බයි දැන් වසර 30කට කලින් තිබ්බනම් ওই කාලේ නොවෙන්න විදියක් නෑ. ඒතර අපේ මිනිස්සු අන්න කුවේණි කපු කටෙමින් හිටියා. ඒ කියන්නේ අපේ රෙදි කර්මාන්තයේදීම අපේ මිනිස්සු එතනින් කියන අන්න අපේ මිනිස්සු රෙදි ඇඳා. රෙදි ඇඳ කියන අපේ මිනිස්සු තුළ දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ. සભ્યත්වයක් තිබුණා. අන්නේ ඒකත් එක්ක අපිට උපකල්පනය කරන්න පුළුවන් අපේ මිනිස්සු රෙදි ඇඳා. එහෙනම් අපේ මිනිස්සු තුළ ලොකු සංස්කෘතියක් ගොඩනැගිලා තිබ්බා. එහෙනම් ශිෂ්ටත්වයක් සංස්කෘතියක් තිබුණාගෙන අපේ මිනිස්සු තුළ ඒහා සමානව යම් විදිහක නර්තන ක්‍රමවේදයක් පවතින්නට ඇති. දැන් විජය කුමාරයා අර ඔයගොල්ලෝ මම මෙතන ඒ කතන්දර කියන්නේ සාන්ති කර්ම වල කතා කරපු නිසා විජය කුවේණි කතන්දරය ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඔතන කියනවා ඔතන එක්තරා මේ මහාවංශයේ එක්තරා කාරණාවක් ඔතන කියනවා රාත්‍රී කාලයේහි ඒ කුමරුවන් තූරේ ഘോഷ සහිත නාදයක් අසා රාත්‍රී කාලයේහි ඒ කුමරුවන් මේ විජය කුමාර දැන් මේ මහාවංශයේ මේක කියන්නේ මහාවංශය කියන රාත්‍රී කාලයේහි ඒ කුමරුවන් තූරේ ഘോഷ සහිත ශබ්දයක් අසා ඒ කවර ශබ්දයකදයි එක්ව නිදන යකිනිය විචාලේය. ස්වාමීනි මෙහි මේ යක්කපුරිය සිරස වස්තු නමි. එහි දෙවියකා ලංකා නගරවාසී කුමරියක් විවාහ කරගෙන මෙහි ගෙන එන ලද්දේය. ඇයගේ මව්දාවා ඒ ගෙන එන ගමනෙහි මෙහිද මහත් උත්සවයක් පවතී. මේ ඒ ශබ්දයකයි සමාගමේ මහත්මයි. මහාවංශයේ මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. දැන් මේ මම එක ගැන ප්‍රශ්න නිතරම අහන්න කියලා මේ ප්‍රශ්න අහපු නිසා තමයි දැන් ඔය මේ මට ඔය වගේ දේවල් මතක් වෙන්නේ. නැත්තම් දැන් ඔය වැදගත් තොරතුරක්. එතකොට දැන් හොඳයි කෞෂි එහෙම ප්‍රශ්නයක් අහපු එක. ඒ වගේ මම හරි කැමති ප්‍රශ්න අහනවා නම් මේ පාඩමට යමක් කතා කරද්දී කතා කරන දෙයට අදාළව ප්‍රශ්නයක් අහුවොත් හොඳයි. සමහර දේවල් මට ඒතකොට මතක් වෙනවා. මම ඒකයි කල්තියම කිව්වේ. දැන් හොඳයි. එතකොට දැන් මොකද්ද මෙතන මේ කියන්නේ? ඔය කෞෂිට අහපු එකට උත්තරේ මෙතන තියෙනවා කෞෂි. දැන් කෞෂි අහන්නේ අනුරාධපුර යුගයේ කොයි කාලේ වගේද නර්තනය? දැන් මම මේ කතා කරන්නේ අනුරාධපුරයේ බිහි වෙන්න කලින් ඈ. මම මේ කතා කරන යුගයේදී පශ්චාත් බෞද්ධ යුගය. මේ පශ්චාත් බෞද්ධ යුගය නේ? ඔව්. බුදුදහම වෙන්න කලින් මම මේ කතා කරන්නේ. ඒතකොට අනුරාධපුරයේ කියන්නේ බුදුදහම ආවට පස්සේනේ. එතකොට දැන් එතන අනුරාධපුරේ බිහි වෙන්න කලින් මම මේ කතා කරන්නේ. අනුරාධපුරේ රාජධානිය විජය නෙමෙයිනේ අනුරාධපුරේ ආරම්භ පණ්ඩුවස්ස දෙවනේ. එතකොට ඊට කලින්. එතකොට ඔයා හිතා ගන්න ඔතනම උත්තරේ තියෙනවා. නේ රාත්‍රී කාලයේහි මේ ඒ කුමරුවන් තූරේ ഘോഷ සහිත තූරේ නාද සහිත ශබ්දයක් අසා අන තූරේ පංච තූරේ කියලා අපි කියන්නේ තූරේ නාද සහිත ශබ්දයක් අසා ඒ කවර ශබ්දයකයි එක්ක නිදන යකිනිය විශාලේ එයා නිදාගෙන ඉන්නකොට එයාට ශබ්දයක් ඇහෙනවා බෙර ගහගෙන අර එහෙම එනවා. එතකොට අපි කියන්නේ ඔක දැන් ඔන්න බලන්න හෝම් කමින් එකක් නේ. හරිද? බලන්න එතකොට විජය රජුගේ කාලෙත් ලංකාවේ හෝම් කමින් තිබිලා තියෙනවා. ඔන්න හෝම් කමින් එකේ ආරම්භය විජය රජුගේ කාලේ තමයි සිද්ධ වෙන්නේ. ඒකනේ මේ කියන්නේ. විජය කුමාරයා නිදාගෙන ඉද්දි අර බෙර ගහගෙන එන ශබ්ද ඒතොර අහනවා. මොකක්ද ඒ ශබ්ද කියලා කුවේණියකින් අහනවා. ස්වාමීනි මෙහි මේ යක්කපුරේ සිරස වස්තු නමයි.
ස්වාමීනි අපි මේ ඉන්නේ සිරස වස්තු. ඔයගොල්ලෝ දන්නවා යක්ෂ නාග දේව ඉදි යක්ෂ කියන කොටස සිරස වස්තුපුරේ මූලික යක්කු තමයි ප්‍රධාන උනේ. ඒ ජන කොටස. යක්කු කියන්නේ මේ දත්තාප මල පෙරේත జాතියක් නෙමෙයි. එයාලගේ ජන කොටස හඳුන්වපු නම් නාගයෝ කියන්නේ නයි පෙන වගේ පිඹා හිටපු කට්ටිය නෙමෙයි. එයාලගේ ගෝත්‍රේ නම් දේව කියන්නේ දෙවියෝ වගේ කොටසක්. මං වගේ පුද්ගලයෝ තමයි දේව කියලා ඒ කාලේ හඳුන්වන්න ඇත්ත සමහර විට මං හිතන්නේ. හරිද? එතකොට මේ දැන් ඔය යක්ෂ නාග දේව එහෙනම් ස්වාමිනී මෙහිම යක්කපුරේ සිරස වස්තුන. ඔක තමයි ප්‍රධාන අගනුගුර බවට පත් වෙන්නේ. අන්න යක්කපුරේ. ඒතකොට සිරස වස්තුපුරේ සහ ලංකාපුරේ කියලා කොටස් දෙකක්. ඉතින් ඕගොල්ලන්ට මතකයි කුවේනිය පිටුවහල් කරනකොට විජය කුමාරයා දරු දෙන්නත් එක්ක ඒගොල්ලෝ යන්නේ ලංකාපුරේට. මොකද අර විජය රජු අල්ලගන්න වෙලේදී අර ගහලා අල්ලගන්න වෙලේ කුවේනියත් එක්ක අර පිරිස යටපතේ මරලා පිරිසක් පැනලා යනවා ලංකාපුරේට. අන්න මේ කොටස් දෙකේ තමයි මේ ජනවාසය වෙදි තියෙන්නේ. ස්වාමිනේ මෙහිම යක්කපුරේ සිරස වස්තුන. එහි දෙවි යකා. ඔන්න දෙවි කියන යක්ෂයෙක් ලංකා නගරවාසී කුමාරියක් විවාහ කරගෙන ලංකාපුරේ හිටපු අන්න සිරස වස්තුපුරේ ඉඳලා ඒ කියන්නේ දැන් හරියට උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ බස්නාහිර ඉඳලා ගාලු දිස්ත්‍රික්කයට ගිහලා ගාල්ලෙන් මාතරෙන් කෙල්ලක් අරන් එනවා වගේ. හරිද? මේ යක්ක සිරස වස්තුපුරේ ඉඳලා ලංකාපුරයට ගිහිල්ලා අන්න ලංකාපුරයෙන් අරන් එනවා කවුද? ලංකාපුරයෙන් අරගෙන එනවා කුමාරිකාව. අන්න ස්වාමිනී මෙහි දෙවියකා ලංකා නගරවාසී කුමාරියක් විවාහ කරගෙන ගෙන එන මගුලමේ මංගල දවස මේ හෝම් කමින් එක. ඒතර මෙහිද මහත් ඒගොල්ලෝ එද්දි මෙහෙත් හරි උත්සවයක් තියෙනවා. මෙහිද මහත් උත්සවය. එහි ශබ්දය මේ ශබ්දය මේ ඔයාට ඇහෙන ඔය ඔබතුමාට ඇහෙන මේ ශබ්දය. ඒ ශබ්දය ඇහෙන. කුවේණී කියන්නේ විජය කුමාරයා. දැන් ඊට පස්සේ තමයි ඔය සටන්නේ නැතිනේ. දැන් ඔය ප්‍රීති වෙලාවකනේ පැනලා ගහන්නේ විජයත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ දෙපස්සේ කොටනගෙන මම ඔයා විවාහ කරගන්න ඔයාට මම පොරොන්දුවක් දෙනවා කියලා කට්ටිය කියලා නොහිතපු වෙලාවක සතුරාට පහර දෙනවා. එතන අර මගුල් කාලා කුමාරියා කරන් ආපු වෙලාවක අන්න පැනලා ගහන එක තමයි වෙන්නේ. දැන් ඔය ඔතන තියෙනවා කවුෂි ඔය අහපු ප්‍රශ්නට උත්තරේ මම හිතන්නේ. හරි? දැන් ඔය උපකල්පන. හරිද? දැන් අපි ආයේ මම කතා කරපු තැනට ප්‍රාග් බෞද්ධ යුගය ගත්තාම මේ යුගය මම ඔය කිව්වේ මහින්දාගමනයට පෙර යුගය. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ප්‍රධාන වශයෙන් ජනාවාස වීම ආරම්භ වෙන්නේ ආර්ය ගෝත්‍ර 7ක ඉන්නේ. මූලික වශයෙන් පළවෙනි ආර්ය කණ්ඩායම ලංකාව මේ ඉතිහාසයටත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ලංකාවට පැමිණි පළවෙනි ආර්ය කණ්ඩායම කවුද? විජය කුමාරයා ඇතුළු 700ක් පිරිස. ඕක තමයි ලංකාවේ මුලින්ම ජනාවාස වෙන්නේ වයඹදිග වීලි කලාපයේ සහ ගිනිකොන දිග වීලි කලාපයේනේ. ඒතර ලංකාවේ වයඹදිග වීලි කලාපයේ මූලික වශයෙන්ම ජනාවාස වීම ආරම්භ වෙන්නේ විජය කුමාරයාගෙන්. විජය කුමාරයා ලංකාවට එන්නේ ක්‍රිස්තුපූර්ව 500 සියවසේ. ඒක තමයි ලංකාවට පැමිණි පළවෙනි ආර්ය කණ්ඩායම බවට පත් වෙන්නේ. එතකොට දැන් ඔය කුෂිකර්මාන්තේ පවා අපිට ලැබෙන්නේ ඔය විදිහටනේ ඉන්දියාවේ තිබිච්ච ක්‍රමවේදයන් ඔය. දැන් කොහොම හරි මේක තමයි පළවෙනි ආර්ය කණ්ඩායම විජය කුමාරයා ඇතුළු 700ක පිරිස. ඊට පස්සේ විජය කුවේණිය පිටුවහල් කරලා දරු දෙන්නත් එක්ක ඊට පස්සේ විජයගේ අර විවාහය සඳහා තවත් කුමාරියාවක් පෙන්නනවනේ. ඒ කුමාරිකාව තමයි විජායි කුමරිය. ඒක තමයි දෙවනි ආර්ය කණ්ඩායම. වයඹින්මයි සිද්ධ වෙන්නේ. විජායි කුමරිය. එතකොට ඒ තමයි දෙවන ලංකා ගමනේ, ඒ කියන්නේ දෙවනි ආර්ය ගෝත්‍රය. මම කිව්වා ආර්ය කණ්ඩායම 7ක් වෙනවා කියලා. ඔන්න ගණන් කරගන්න. 2යි විජායි කුමරිය. එතකොට යත් එක්ක ශිල්ප ශ්‍රේණි 18කුත් ආවා කියලා කියනවා. ශිල්ප ශ්‍රේණිය. පාඩලව ගන්න එපා. ඊට පස්සේ දැන් විජය ඒ ගෙනාවට මේ මගුල හරි ගියේ නෑනේ. අයි දරුවෝ හිටියේ නෑ. ඊට පස්සේ මොකද උනේ? අන්න ඊට පස්සේ දැන් පණ්ඩු වාසුදේව තමයි බලයටපත් වෙන්නේ. අන්න තුන්වෙනි ආර්ය කණ්ඩායම පණ්ඩු වාසුදේව රජතුමාට කුමාරිකාවක් ගෙනවා ඉන්දියාවෙන්. ගෙනවා. ඒ කවුද? එයා තමයි බද්දකච්චායනා කුමරිය. දැන් විජය කුමාරයා පළවෙනි ආර්ය කණ්ඩායම, විජය කුමරිය දෙවෙනි ආර්ය කණ්ඩායම, පණ්ඩු වාසුදේව තුන්වෙනි ආර්ය කණ්ඩායම, එයාගේ විවාහයට ගෙන බද්දකච්චායනා කුමරිය හතරවෙනි ආර්ය කණ්ඩායම. ඊට පස්සේ බද්දකච්චායනා කුමරිය හොඳින් ඉන්නවද බලන්න. එයාගේ සහෝදරයෝ ටික එනවනේ. ඔන්න එනවා නැගෙනහිර පැත්තෙන්. ඔන්න ඒ පැත්ත වයඹදිග සහ ඔන්න ගිනිකොන පැත්ත මේ ජනාවාස වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙන් එනවා. අන්න එතරින් එනවා. මොකද එනවා නංගි ආවා කතාවක් කරන්නේ සද්දයක් කරන්නේ හොඳින් ඉන්නවද බලන්න. එනකොට
අනේ හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවෝ 11 දෙනෙක් වදලා නංගි හොඳ සනීපයෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ පිරිමි දරුවෝ 10කුයි බද්ධා කච්චායනා කුමාරී අර කවිය අර සින්දුවෙත් තියෙන අර මේ පඬුව බෑගේ බද්ධා කච්චායනා කුමාරී කුමාරවරු 10 දෙනෙක් වදාපි 11 වෙන්නේ චිත්‍රා දේවිය කියලා එක කුමාරිකාවක්. එයානේ අර එක්ටම් ගේක හිර කරන්නේ. දැන් ඔන්න එයාගේ සහෝදරයෝ ටිකත් එනවා. ඔන්න සහෝදරයෝ ටික ඇවිල්ලා 5 වෙනි ආර්ය කණ්ඩායම. ඒතකොට 6යි 7යි මොකද්ද? 6 වෙනි එක මහින්දාගමනය, 7 වෙනි එක දොමින්දාගමනය, එහෙම නැත්නම් සංගමිත්තාගමනය කියලා අපි කියනවා. ඔන්න ඔය ආර්ය කණ්ඩායම් 7 තමයි ලංකාව මූලික වශයෙන් ජනාවාස කිරීම ආරම්භ වෙන්නේ. දැන් අපි මේ කතා කරන්නේ නර්තන කලාව හා වැදගත් වෙන ප්‍රාග් බෞද්ධ යුගය. ප්‍රාග් බෞද්ධ යුගය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා සියවස් 3ක කාල පරිච්ඡේදය පිළිබඳව අපි මේ කතා කරමින් ඉන්නේ. ළමයි වැදගත් වෙන්නේ මෙතනින්ම දැන් ඔය උතන එක කාරණයක් තමයි ඔය අනුරාධපුර යුගයේ ප්‍රාග් බෞද්ධ යුගයේ වැදගත් වෙන එක කාරණාවක් තමයි පණ්ඩු වාසුදේව රජතුමාට ඔයගොල්ලෝ දන්නවා අපි මීට කලින් කතා කරලා තියෙනවා දිවි දෝෂය කියලා රෝගයක් වැළඳිනා 65 මංගල්‍ය කියලා එහෙම නැත්නම් කුඹාකංකාරියක් අනුරාධපුර යුගයේදී කළා කියලා තොරතුරු තියෙනවා. අනුරාධපුර යුගයේදී කළා කියලා. ඕක ජනශ්‍රුතියනේ ජනප්‍රවාදයනේ එන්නේ. ඕක ප්‍රාග් බෞද්ධ යුගයට තමයි ඕක අයිති වෙන්නේ. ඔය මං කියපු කාල වකවානුව තුල ක්‍රිස්තු පූර්ව 6 වෙනි සහ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස ඔය සියවස් 3 දක්වා කාල පරිච්ඡේදයට තමයි ඕක ආරම්භ වෙන්නේ. ඕක ඇතුළත් වෙන්නේ. දැන් ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේක මහා වංශයේවත් කිසිම වංශ කතාවක මේ සම්බන්ධව තොරතුරු නැහැ. ඒකට මම හේතුවකුත් මම අර කලින් කිව්වා. හැබැයි දැන් කෝට්ටේ යුගයේ තමයි මේ කාරණාව මුලින්ම මේ කතන්දරය මුලින්ම ලියවෙන්නේ කෝට්ටේ යුගයේ. දැන් බලන්නකෝ අනුරාධපුරයෙන් පටන් ගත්තාම පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පල කෝට්ටේ. යුග කීයක්ද මයම්මේ? එතකොට මේ යුග සේරම පහු කරගෙන කියලා කෝට්ටේ වෙනකම් මේ පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. අපි කොහොඹකංකාරිය පිළිබඳව ඉගෙන ගද්දී අපි ඉගෙන ගන්නවා මේක වාර්ෂිකව පවත්වපු ශාන්ති කර්මයක් කියලා. එතකොට වාර්ෂිකව පවත්වපු ශාන්ති කර්මයක් ඇයි මේ මහා වංශේ නැත්තේ? ඇයි මේ දීප වංශේ නැත්තේ? ඇයි මේ චූල වංශේ නැත්තේ? ඇයි මේ බෝධි වංශේ නැත්තේ? ඇයි මේ දලදා වංශේ නැත්තේ? එතකොට හරි ප්‍රශ්නයක් මේක. ඉතිහාසඥයින්ට හරි ප්‍රශ්නයක්. ඒක නිසා තමයි චාල්ස් ගොඩකුඹුර වගේ මහාචාර්යවරු කියන්නේ මේ වගේ මේ කොහොඹකංකාර ශාන්ති කර්ම අනුරාධපුරයේ පැවතිච්ච එකක් නෙමෙයි. මේක මේ කෝට්ටේ යුගයේ පැවතිච්ච. කෝට්ටේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමාට සෙත්පතලා කෝට්ටේ යුගයේදී කොහොඹකංකාරයක් කළා කියලා ලිඛිත සාධක තියෙන්නේ. අන්නේ කාරණේ පදනම් කරගෙන එතුමා එහෙම කියනවා. හැබැයි මේක මහාචාර්ය මේ මුදියන්සේ දිසානායක මහත්තයා ප්‍රතික්ෂේප කරනවා. එතුමා ඒක ප්‍රතික්ෂේප කරලා කියනවා මේ කිසියම් මේක ජනශ්‍රුතියේ තියෙන බව ඇත්තයි. ජනශ්‍රුතියක් ජනප්‍රවාදයක් මම මුලින් කිව්වා නිකන් ආවට කියලා බිහි වෙන්නේ නැහැ. ඒකේ කිසියම් ඓතිහාසික පදනමක් තියෙනවා. ඒක තුල තමයි මේවා බිහි වෙන්නේ. ඒක නිසා මේක බැහැර කරන්න බෑ. ඒක හරි ඔබතුමා කියන කතාව හරි. මේක ලියවිලා නැති කාරණාව ඇත්තයි. හැබැයි මේක ලියවුන් නැති එකකින් කියන්න බෑ මේක මේ අනුරාධපුරයේ එකක් නෙමෙයි කියලා. හරියට නිකන් අර අද බුදුන් ලංකාවේ ඉපදෙනවා කියන කතන්දරේ වගේ. එතකොට ඒකෙන් අපිට කියන්න බෑ මේක මෙහෙමයි කියන කාරණා. එතකොට ඒක නිසා අනිවාර්යෙන් අනුරාධපුරයේ මේක සිද්ධ වෙන්නේ නැති. අර කෝට්ටේ යුගයේදී ලැබිච්ච රාජ්‍ය අනුග්‍රහය මත දැඩි රාජ්‍ය අනුග්‍රහයක් නර්තන කලාවට ලැබිලා තිනවා 6 වෙනි පරාක්‍රම බව රජතුමාට. ඒ රාජ්‍ය අනුග්‍රහය මත මේක පොත්පත්වල ග්‍රන්ථාරෝඪ වීම සිද්ධ වෙන්නේ නැති. හැබැයි අර නොලිය වුණා කියලා අපිට ඒ කාරණාව බැහැර කරන්න බෑ. ඒතකොට ඔන්න ඕකත් අපිට වැදගත් වෙනවා. ඊටම වැදගත් වෙනවා නර්තන කලාවේ ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳව අපිට තොරතුරු අධ්‍යයනය කරද්දී නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරක් විදිහට අපිට ජනප්‍රවාද ඔස්සේ ඉගෙන ගන්න පුළුවන් තොරතුරක් විදිහට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔය කාරණා තවත් කාරණා ගන්නවා. දැන් මෙතන අපිට වැදගත්ම ප්‍රාග් බෞද්ධ යුගය ගැන කතා කරනකොට අපිට තියෙන වැදගත්ම තොරතුරක් තමයි මොකක්ද? පණ්ඩුකාභය රජතුමා සම්බන්ධ කතා පොත. ඔයගොල්ලෝ දන්නවා අනුරාධපුර රාජධානියේ පළවෙනි සිංහල පාලකයා කවුද? පණ්ඩුකාභය අනුරාධපුරයේ ආරම්භකයා පණ්ඩු වාසුදේව අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා පණ්ඩුකාභය. පටලව ගන්න එපා. විජයගෙන් ඉතිහාසය ආරම්භ වෙනවා. පණ්ඩු වාසුදේව අනුරාධපුර රාජධානිය ආරම්භ කරනවා. පණ්ඩුකාභය සිංහල පෙළපත ආරම්භ කරනවා. ඕකයි පිළිවෙල. පටලව ගන්න එපා. හොඳට මතක තියාගන්න. මේ පණ්ඩුකාභය රජතුමාගේ කාල පරිච්ඡේදය ඔය මං කියන කාල පරිච්ඡේදය ක්‍රිස්තු පූර්ව 6 ක්‍රිස්තු පූර්ව 3 ඔය කියන
කාල පරිච්ඡේදය. ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රාග් බෞද්ධ යුගය ඔය කියන කාල පරිච්ඡේදය. දැන් ඊළඟට ළමයි දැන් මේ කියන කාල පරිච්ඡේදය තුල ඔයගොල්ලෝ දන්නවා ලොකු යුද්ධයක් තිබුණානේ. අනුරාධපුරේ ලොකු දැවැන්ත යුද්ධයක් තිබුණා. ඒ කියන්නේ මාමාවරු පරාජයටපත් කිරීමේ මහා දැවැන්ත යුද්ධය. මේ යුද්ධයෙන් පණ්ඩුකාභය කුමාරයා ජයගත්තානේ. මේ ජයගත්තට පස්සේ ඒ පණ්ඩුකාභය කුමාරයාට මේ ජය ගන්නට ගොඩක් අපේ රටේ හිටපු යක්ෂ ගෝත්‍ර උදව් කරා කියලා සාමාන්‍යයෙන් කියවෙනවා. ගොඩක් වෙලාවට හැම අවස්ථාවක ඔයගොල්ලෝ දන්නවා කුවේණියගේ ඉඳලා කුවේණිය කළු වෙලඹක් විදිහට වෙස් වලාගෙන ගිහිල්ලා මේ තම පිරිවර මරන්න විජය කුමාරයාට උදව් කළා. බලන්න එතකොට ඒ වගේ අර යම් බලයක් අදුෂ්‍යමාන බලවේගයක් මේ ගෝත්‍ර සතුව තිබිලා තියෙනවානේ. අදුෂ්‍යමාන බලවේගය. එතකොට කුවේණිය අර පණ්ඩුවාසු දේව රජතුමා මරන්න ගියපු වෙලාව ඒ වගේ අවස්ථා පවා අපිට ගන්න පුළුවන්. දැන් කොහොම හරි දැන් මේ කියන පණ්ඩුකාභය රජතුමා රජ වුණාට පස්සේ බලය ලබා ගත්තට පස්සේ Tamante උදව් උපකාර කරපු පිරිස අමතක කළේ නැහැ. එයාලා වෙනුවෙන් විවිධ සේවාවන් ඉටු කළා. ඔන්න වැදගත් වෙන තොරතුරු. මොනවද එයාලා කළේ? ඔය කාලදේව කියන යක්ෂයාට නුවරින් නැගෙනහිර දිසාව තුල මේ දේවාලයක් ඉදි කරලා දුන්නා. නුවරින් නැගෙනහිර දිසාව තුල දේවාලයක් ඉදි කරලා දුන්නා. ඔය පණ්ඩුකාභය රජතුමා කරපු සේවාවල්. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි. තවත් එක කාරණාවක් තමයි පණ්ඩුකාභය රජතුමා නුවරින් දකුණු දිසාව චිත්තරාජ යක්ෂණිය වෙනුවෙන් වෙන් කළා. චිත්තරාජ යක්ෂණිය වෙනුවෙන් දකුණු දිසාව වෙන් කළා. වලවාමුඛී කියන යක්ෂණියට තමන්ගේ ගේ උයන තුල වාසය කරන්න ඉඩ දුන්න. මේ ඔයගොල්ලෝ මම ආයෙත් කියනවා මේ යක්ෂණිය කියන නමත් එක්ක අර පන්සල් වල අඹලා තියෙන ඇස් ලොකු වෙච්ච දත්තාබ වෙච්ච ඒ අය මවා ගන්න එපා ඈ. හරිද? එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒ ගෝත්‍රය හඳුන්වන නමක් මිසක ඒගොල්ලෝ යක්කු නෙමෙයි. ඒගොල්ලෝ මිනිස්සු. ගෝත්‍රය හඳුන්වන ඒගොල්ලන්ගේ තාණ්ඩව නර්තන ක්‍රමවේදයක් තිබුණා. ඒගොල්ලෝ තාණ්ඩ කියන්නේ ඒගොල්ලන් අර යක්කු වගේ කියන්නේ යක්ෂ අපි කියන්නේ යක්ක තෝන යකෙක් වගේ කියලා අපි කියන්නේ. උඹ නම් දෙයියෙක් වගේ. ඔය සමහර මිනිස්සු මට කියනවා උඹ නම් දෙයියෙක් වගේ කියලා කියනවා. ළමයි මට එහෙම කියනවා. හරිද? එතකොට සමහර කාලේ කියන තෝන නයෙක් වගේ කියලා. එතකොට අර නයෙක් වගේ අර අන්න එහෙම තමයි මෙහෙවට ආරූඪ වීම සිද්ධ වෙන්නේ. තෝන නයෙක් වගේ කියනවා. උගේ නයි ගති තියෙන්නේ. තෝන යක්ෂ ගති තියෙනවා. පෙරේත තෝන පෙරේතෙක් වගේ. පෙරේත ගති තියෙනවා. හරිද? තෝන මල පෙරේතෙක් වගේ. එහෙමත් තෝන යකෙක් වගේ බුල. එතකොට ඌ යකෙක් වගේ. අන්න අර ඒ වගේ මිසක් යක්කු නෙමෙයි, දෙවියෝ නෙමෙයි, නයි නෙමෙයි. පැහැදිලිද? හරි. දැන් එතකොට ඔය ඒ විදිහට වලවාමුඛී යක්ෂණියට තමන්ගේ ගේ උයන තුල වාසය කරන්න ඉඩ ප්‍රස්තාව හදලා දුන්නා. දැන් මේ කරපු සේවාවල් ඊට පස්සේ නුවරින් දකුණු බටහිර දිසාව වෙන් කළා. බලන්න ඒගොල්ලන් අතෑරියේ නැහැ. බටහිර දිසාව වෙන් කරලා දුන්නා මේ වෛශ්‍යවන වැහි දෙවියා කියලා තමයි අපි කියන්නේ. වෛශ්‍යවන දෙවියෝ වැහි දෙවියා සහ මේ ඊට පස්සේ අපි කියනවා මේ වැහි දෙවියා සහ අපි කියනවා මොකද්ද ව්‍යාධ දේව වැදි දෙවියා සහ වැහි දෙවියා වෙනුවෙන් නුවර බටහිර දිසාව වෙන් කරලා දුන්නා. ඔය පණ්ඩුකාභය රජතුමා කරපු සේවාවත්. ඒ විතරක් නෙමෙයි. ඔන්න තව අපිට වැදගත් තොරතුරක් තියෙනවා. නර්තන කලාව හා වැදගත් තොරතුරක්. බලිදාන. මේ කියන්නේ මේ යක්ෂයන්යන් වෙනුවෙන් වසරක් පාසා බලිදාන කරවලා තියෙනවා. කවුද? පණ්ඩුකාභය රජතුමා බලිදාන කරවලා තියෙනවා. උතනින් ඔය කතා කරපු කාරණා ඔක්කොම අපිට උපකල්පනයන් කරන්න පුළුවන් මේ වගේ නර්තන ක්‍රමවේද තියෙන්නට ඇති කියලා. විශේෂයෙන්ම බලි ශාන්ති කර්මය කියන එක උනත් අපිට හොඳ වැදගත් තොරතුරක්. අපිට කරුණු ඉදිරිපත් කරලා ඉස්සරහට. දැන් ළමයි උතන අපිට තවත් වැදගත්ම තොරතුර තමයි මම මේ දැන් කියන්නේ. මේක නම් කටපාඩම් කරගන්න කෙටි ප්‍රශ්න වලටත් ගොඩාක් වෙලාවට අහන ප්‍රශ්නයක්. අනුරාධපුරය වැදගත් වෙන පණ්ඩුකාභය රජතුමා සම්බන්ධ වැදගත්ම තොරතුර තමයි පණ්ඩුකාභය කුමරු චිත්ත රාජනීය සමග සම අසුන්හි හිඳ නර්තනයෙන් සහ රතිකෙලියෙන් විනෝද වුණා කියලා කියන කාරණාව. ඒ සම අසුන්හිඳ දෙව්මිනි මෙහෙම කියන්නේ සම අසුන්හි හිඳ මේක මහාවංශය කියන්නේ සම අසුන්හි හිඳ දෙව්මිනිස් නැටුම් නැරඹුවේය. නරඹා රතිකෙලියෙන් විනෝද වූ පණ්ඩුකාභය කුමරු චිත්තරාජ යක්ෂණිය සමග සම අසුන්හි හිඳ දෙව්මිනිස් නැටුම් නරඹා
මොකද්ද රති කෙලියෙන් විනෝද වූහ කියලා කියනවා. රති කෙලිය කියන්නේ නම් මොකද්ද මම දන්නේ නැහැ. ඉතින් රති කෙලිය කිව්වම රති කිව්වම ශෘංගාරය වගේ එකක් නේ. මොකක් හරි කෙලියක් තියෙන්නේ නැති දෙන්නත් එක්ක. කොහොම හරි ඉතින් විනෝද වෙලා තියෙනවා. ඔක අපිට වැදගත් වෙන්නේ අර දෙව් මිනිස් නැටුම් මේ දෙව් මිනිස් නැටුම් කර වූවේ කියන කාරණා. දෙව් මිනිස් නැටුම් ඔන්න ඕක උපුටලා ගන්න. දෙව් මිනිස්. ඕක ඉතිහාසඥයෝ කියනවා දෙව් කියලා උතන අර්ථ ගන්නවන්නේ මේ පූජානාර්ථනයක් වෙන්නට ඇති කියලා අර්ථකථනය කරනවා. එතකොට අනිත් පැත්තේ මිනිස් යනුවෙන් අදහස් දක්වනවා ඇතැම් ඉතිහාසඥයෝ මේ ලෞකික නාර්ථනයක් තියෙන්නට ඇති කියලා. කොහොම හරි පාණ්ඩුකාභය රාජ්‍ය සමය තුල මේ පූජානාර්ථනය සහ දෙව් මේ පූජානාර්ථනය සහ ලෞකික නාර්ථනය එහෙම නැත්නම් දෙව් මිනිස් නැටුම් තියෙන්නට ඇති කියලා මේ කාරණා මේ වංශගතය මහා වංශයේ තියෙන මේ තොරතුරත් එක්ක අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්. අපිට ඒක ඉතාමත්ම වැදගත් තොරතුරක්. ඒතකොට ඔන්න ඒ වගේ කාරණා ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳව අපිට අධ්‍යයනය කරද්දී ඉතාමත්ම වැදගත් තොරතුරු විදියට අපිට ඉගෙන ගන්නට පුළුවන්. අපිට වැදගත් වෙන තොරතුරු විදියට කියන්නට පුළුවන්. ඊට පස්සේ ඒතරම් නෙමෙයි දැන් ඔය ඇතැම් නාග ගෝත්‍ර දැන් සමහර වෙලාවට මේ නාග ගෝත්‍ර පවා ඉඳලා තියෙනවනේ දැන්. ඒතකොට ඒගොල්ලෝ තුල මේ ඒගොල්ලෝ නාගයෝ විදිහට හඳුන්වලා තින්න අර මං වගේ මේ පෙනුමෙන් නයි වගේ එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලන්ගේ සතුව තිබිලා තියෙනවා නාග ලක්ෂණ, ලාලිත්‍ය, නාග නර්තනය කියලා අපි කියන්නේ අර ලාස්‍යයි. අන්න ලාස්‍ය නර්තන ක්‍රමවේදය. ඒතකොට කිසියම් නර්තනයක් අර නාගයෙක් වගේ නර්තන ඒ වගේ ලාස්‍ය නර්තන ක්‍රමවේදයක් තියෙනවනේ ඒගොල්ලෝ හඳුන්වනවා අන්න නාග ගෝත්‍රයේ කට්ටිය කියලා. අන්න ඒ විදිහේ ක්‍රමවේද අපේ තිබිලා තියෙනවා. ඔන්න ඔය වගේ ක්‍රම, ඔන්න ඔය වගේ දේවල් අපිට ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේදී ඉතාමත් වැදගත් වෙන තොරතුරු විදියට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඔය ටික අපිට ප්‍රමාණවත් ප්‍රාග් බෞද්ධ යුගය පිළිබඳව කතා කරගෙන යද්දී. ඊට ඊළඟට ඔන්න අපි එමු පශ්චාත් බෞද්ධ යුගයට. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා කාල පරිච්ඡේදය තුල ක්‍රිස්තු අර මේක අඩු වෙවි යන්නේ. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ මං කිව්වේ ඒ කියන්නේ ඒතකොට අන්න ඔය කියන කාල පරිච්ඡේදය. එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු යුගය පශ්චාත් බෞද්ධ යුගය විදිහට අපි කතා කරනවා. පශ්චාත් බෞද්ධ යුගය විදිහට අපි කතා කරනවා. දැන් මෙතන තමයි අපිට නර්තන කලාව හා වැදගත් වෙන වැදගත්ම තොරතුරු ටික තියෙන්නේ. දැන් බලන්න ළමයි මහින්දාගමනය සිද්ධ වුණා කියලා මිහිඳු මහරහතන් වහන්සේ සමග කුල 18ක් නෙන්නේ. දැන් විජය කුමරියෙක් ඉන්නේ ශිල්ප ශ්‍රේණි 18ක්. මහින්දාගමනයත් එක්ක ඉන්නේ කුල 18ක්. ඒතර මහින්දාගමනය සිද්ධ වුණා කියලා අපේ රටේ තිබිච්ච නර්තන ක්‍රම වේදේවත් කෘෂි කර්මාන්තේවත් ඔය කිසි දෙයක් එම වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒවා ඒක බුදුදහම ආවා කියලා බුදුදහම වැළඳගත්තා කියලා අපේ තිබිච්ච අර මුල් පූජා විදි ඒ පූජා රටාවල් ජීවන පැවැතුම් ඒවා එහෙම් පිටින්ම කන පිට හැරුන්නේ වෙනස්ුනේ නැහැ. අපේ ඒක බුදුදහමත් එක්ක අනුගත වීමක් සිද්ධ වුණා. අනුගත වෙලා ඉදිරියට ගමන් කරගෙන ගියා. දැන් අපේ මිනිස්සුන්ගේ හැකියාව තියෙනවානේ අනුවර්තනය වීම කෙනෙක්. දැන් අපේ මිනිස්සු තුළ ඒක නම් තියෙනවා හොඳටම. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා. දැන් මගේ දැන් මිනිස්සු අහනවා ඔයාට බයිසිකලේ එලවන්න පුළුවන්ද? ඔයා කොහොමද ලියන්නේ? ඔයා කොහොමද කන්නේ? ඔයා කොහොමද නාන්නේ? දැන් මම ඒකට අනුවර්තනය වුණා. මම අතේ ඇඟිලි නෑ කියන එක මට ප්‍රශ්නයක් බවට පත් වුණේ නැහැ. ඒ අනතුරෙන් පස්සේ අතේ ඇඟිලි තියෙද්දි හිතෙන්නේ එහෙම ගැටලුවක් තියෙනවා කියලා. දැන් හැබැයි අර ඒක නෑ කියලා ගැටලුවක් නෑ. දැන් ඒ සේරම කරගන්න. ඒ කියන්නේ කෙටි කාලයක් තුල අනුගත වීම සිද්ධ වුණා. ඕක අපිට තියෙන සුවිශේෂී හැකියාවක්. ඉතින් ඒක උදාහරණයක් තුළින් මම කිව්වේ ඒක මන් තුළින්ම මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අනුවර්තනය වීම අපේ ඒ කාලේ ඉඳලම අපේ මිනිස්සුන්ට තිබුණා. ඒතකොට අපේ මිනිස්සු බුදුදහම ආවා කියලා එතනින් අයින් වෙලා ගියේ නෑ. ඒ කියන්නේ ඒක වැළඳගත්ත අරක සම්පූර්ණයෙන්ම ඉවර කළේ නෑ, ප්‍රතික්ෂේප කළේ නෑ. මොකද කරේ? අරකට එක්ක දැන් බලන්නකෝ දැන් ඔය බලි ශාන්ති කර්මය පවා ගැන කියද්දි අපි කියන සමහර කවි ගාන අපි ගාථාවල තියෙන්නේ අරහන් බුදු ගුණෙන් මගේ සඳුගි අපල දුරු වේවා. බලන්න අරහන් මේක අරහන් බුදු ගුණ කියන්නේ බුදු ගුණය. දැන් ඔය වගේ තියෙනවා මම පොඩි තැනක් කිව්වේ. එතකොට බුදු ගුණය එතකොට අර
බලි ඒ කියන්නේ එතකොට නවග්‍රහය රවිචන්ද්‍ර කුජබුදුගුරු ශුක්‍රසනි රාහු කේතු. එතකොට නවග්‍රහ මේ බලි කියන ඒවා මේ බුදුදහමේ තියෙන දේවල් නෙමෙයි. ඒවා බුදුදහම ප්‍රතික්ෂේප කරපු දේවල්. හැබැයි ඒවා ලංකාවේ තිබිච්ච දේවල්. හින්දු ආගමෙන් ලැබිලා එහෙම ආපු දේවල් ටිකක් ඔය තියෙන්නේ. ඒකට අර අන්නේ කොහෙන් හරි ආපු අපේ හොඳ දෙයක් හොඳ දේ අර බුදුදහමත් හොඳයි. බුදුදහමත් එක්ක බද්ධ කරලා ඒක අපිට දෙකම අපි සංකලනයක් විදිහට ඔන්න හදාගත්තා. අන්න ඒක තමයි දක්ෂතාවය කියන්නේ. ඒක තමයි අර මම එක කිව්වේ අනුවර්තනය අනුගත වීම කියන එක අපේ මිනිස්සුන්ට හරි දක්ෂ විදිහට ඒ කාලේ ඉඳන්ම තියෙනවා. ඒවා ඒවා බැහැර කරේ නෑ. හොඳ දේවල් ওই විදිහට ගත්තා. වැඩේ තියෙන්නේ අද වෙනකොට නරක පැත්ත ගන්න එකයි හොඳ දේ තියෙද්දි. අන්න ඒක තමයි ගැටලුවක් තියෙන්නේ. කොහොම හරි අපි පාඩමට එමු. මේ අපිට වැදගත් ඒ කියන්නේ වැදගත්ම තොරතුරක් තමයි ඔය කියන මේ අපේ මිනිස්සු තුල තිබිච්ච දේවල් ඒවා එහෙම ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වුණේ නෑ. ඒවා අපේ දේවලුත් එක්ක එකතු කරගෙන එකතු පහදා කරගෙන ඉදිරියට අරගෙන ගියා. දැන් ළමයි අපිට මේ යුගය පිළිබඳව මේ කාල පරිච්ඡේදයේ පශ්චාත් බෞද්ධ යුගය පිළිබඳව කතා කරගෙන යනකොට අපිට වැදගත් වෙන ලංකාවේ මේ ආගමික වශයෙන් වැදගත් වෙන දැන් ඔය හිතන්නකෝ දැන් අපේ මිනිස්සු තුල තිබිලා තියෙනවා මේ තවත් පූජා විදි. දැන් ලෞකික සහ ලෝකෝත්තර පැත්තට ඒ කියන්නේ ලෞකික සහ ආගමික පැතිකඩ දෙකක් තිබිලා තියෙනවා. එතකොට දැන් එකක් තමයි ওই ලෞකික පැත්ත ගත්තාම මේ අපේ තිබිලා තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවා මුටසීව රජතුමා තමයි නන්දන උයන නිර්මාණය කළේ. අනුරාධපුරේ නන්දන උයන. දේවානම්පිය තිස්ස රජතුමාගේ තාත්තා මුටසීව රජතුමා නන්දන උයන හැදුවා. දේවානම්පිය තිස්ස රජතුමා මහමෙවුනා උයන හැදුවා. එතකොට මේවා තුල ජල ස්නාන තටාක, ජල තටාක, ක්‍රීඩාංගන එතකොට මේ වගේ දේවල් තිබුණා. එතකොට අපේ මිනිස්සු අපේ රජවරු ඒවට ගියා. ඒවට ඒ උත්සව වලට සහභාගී වුණා. නේ දඩ කෙලිය, උයන් කෙලිය ඒ වගේ විනෝද කෙලි වලට සහභාගී වුණා. දැන් බලන්න මෙතනින් කියන දැන් ওই විනෝද කෙලි වලට යද්දි නිකන් තනියම ගියේ නෑනේ. පරිවාර අරගෙන නැටුම් ගැයුම් අන්න උපකල්පනේ. අන්න අපිට කියන්න පුළුවන් මේවත් එක්ක මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේ හා සමගාමීව මේ දේවල් තිබුණා නම් මෙතන නර්තන ක්‍රමවේදයක් නොතිබුණා කියලා අපිට කියන්න බෑ කොහෙත්ම. ඒතකොට නර්තනයකුත් යම් කිසියම් නර්තන ක්‍රමවේදයක් මේ හා සමගාමීව තියෙන්නට ඇති කියන එක අපිට සමහර දේවල් අර සමහර පුංචි කරුණක් ඇතුලේ සමහර දේවල් එක් කාරණාවක් තුලින් අපිට තවත් කාරණා ගණනාවක් ඒ අනුව නිගමන වලට එන්න පුළුවන් විස්තර කරගන්න පුළුවන් මේ කියන කාරණා පිළිබඳ. ඒක තමයි අපිට තියෙන කියන්නේ අපිට පුළුවන්කම අපිට හැකියාව කියන්නේ හැමදේම දැන් අපේ ඉතිහාසයේ දැන් ඔය වගේ කරුණු කියන ගොඩාක් ඉස්සර එච්චර ඉතිහාසයක් ඉගෙන ගන්න අපිට 100% අපිට තියෙන ඔය මම කතා කරපු ඔය වංශ කතා හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නැහැ. හැබැයි අපිට එකක් දෙකක් හරි තියෙනවා. අනේ තියෙන දේවල් තුලින් අපිට පුළුවන් හරි සමහර දේවල් පිළිබඳව යම් නිගමන මතවාද වලට එළඹෙන්න. ඒක තමයි අපි ඉතිහාසය අධ්‍යයනය කරද්දී කරන්නේ. පුරාවිද්‍යාඥයෝ පවා කරන්නේ ඒක. ඒකට යම් මතවාද අතීතේ නම් ගොඩක්ම උපකල්පන යම් මේක කරන දෙන යම් මතවාද. දැන් අපි ඔගේ ආගමික පැත්ත ගමු පොඩ්ඩක්. ආගමික පැත්ත ගත්තොත් එහෙම දැන් ඔතන අපි කතා කරන ආගමික පැත්ත ගත්තොත් එහෙම ලංකාවේ පෙරහැර පවත්වපු අවස්ථා 4ක් පිළිබඳව සඳහන් වෙනවා. ලංකාවේ පෙරහැර පවත්වපු අවස්ථා 4ක් පිළිබඳව. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ මම කියන්නේ පශ්චාත් බෞද්ධ යුගය තුල අපිට ලංකාවේ ප්‍රථම වතාවට පෙරහැර පවත්වපු අවස්ථා 4ක් පිළිබඳව සඳහන් වෙනවා. මේ පෙරහැර කියන එක නර්තන කලාවත් එක්ක තදහානුබද්ධ වෙලා තියෙනවා. ඒක මම මෙතන මේක උපුටලා ගත්තේ. ඒ කියන්නේ නර්තනයත් එක්ක ගොඩක් පෙරහැර කියපු ගමන් පංචතූර්ය නැටුම් ගැයුම් වැයුම්නේ. ඕකනේ පෙරහැර කියන්නේ. එතකොට අන්න ඒ නිසා අනුරාධපුර යුගයේ පශ්චාත් බෞද්ධ යුගයේ අන්න නර්තනය තිබුණා කියන්නේ යම් නිදසුන්. හරිද? එතකොට දැන් ඔතන එක අවස්ථාවක් තමයි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරවීමේ අවස්ථාව. එතකොට ඔයගොල්ලෝ දන්නවා දේවානම්පිය තිස්ස රජතුමා කරවටක් මොහොතට බැහැලා මේක ගෞරවයෙන් අරගෙන ගිහිල්ලා පෙරහැරින් අරගෙන අන්න පෙරහැර අරගෙන ගිහිල්ලා මහමෙවුනා උයනේ මේක රෝපණය කරපු කතාව. දැන් මේක පෙරහැර පවත්වපු එක අවස්ථාවක්. ඔන්න එක අවස්ථාවක්. ඊට පස්සේ සුමන සාමණේරයන් ඔයගොල්ලෝ දන්නවා මිහිඳු මහින්දාගමනයත් එක්ක ආව නිත්‍ය උත්තිය සම්බල බද්දසාර සුමන සාමණේර බණ්ඩුක උපාසක කියලා කට්ටියක් ආවනේ. එතකොට ළමයි බණ්ඩුක
සුමන සාමණේරයන් නැවත ඉන්දියාවට ගිහලා බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව වැඩමුවා පෙරහැරකින්. අන්න අනුරාධපුරේ පශ්චාත් බෞද්ධ යුගයේ පෙරහැර පවත්වපු අවස්ථාවක් විදිහට අපිට ඕක තවත් අවස්ථාවකකට ගන්න පුළුවන්. දැන් ඔන්න අවස්ථා දෙකක් මම පෙරහැර පවත්වපු අවස්ථා දෙකක් ගැන කිව්වා. තවත් එකක් තමයි දුටුගැමුණු රජතුමා මේ ධාතු නිධන් කිරීමේ උත්සවයට නලංගනම් පිරිවරාගෙන පෙරහැරකින් පැමිණි බව කියන කතාව. මේකත් නර්තන කලාව හා සම්බන්ධව වැදගත් වෙන තොරතුරක්. පෙරහැර පවත්වපු තවත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ තව කාරණාවක් තමයි මේ කවුද වලගම්බා රජතුමා අභයගිරිය දක්වා අභයගිරිය ධාතු මන්දිරයක් නිර්මාණය කරලා වලගම්බා නෙමෙයි කවුද රජතුමා කවුද කිත්සිරිමෙවන් රජතුමා. අන්න එතන මම මේ කල්පනා කරේ ඒකයි කිත්සිරිමෙවන් සිරිමේඝවර්ණාභය රජතුමා දවසනේ ලංකාවට එන්නේ මේ හේමමාලා දන්ත කුමරිය. ඒතකොට ඒගොල්ලෝ දළදා වහන්සේ ගෙනල්ලා මේ බාර දෙනවා කාටද? සිරිමේවන් රජතුමාට. ඒතකොට කිත්සිරිමේවන් රජතුමා මනහර දළදා මන්දිරය නිර්මාණය කරලා 9 ලක්ෂයක් ධනෙ වියපැහැදම් කරා කියනවා. වියපැහැදම් කරලා පෙරහැරක් සංවිධානය කළා කියනවා. සංවිධානය කරලා තියෙන අර මනහර දළදා මන්දිරයක් නිර්මාණය කරලා ඒ දළදා මන්දිරය තුල දළදා වහන්සේ ගෞරවාන්විත විදියට තැන්පත් කරලා එතන ඉඳලා පෙරහැරක් සංවිධානය කරලා දෙනවා අභයගිරියට. අන්නේ පෙරහැර තුල නැටුම් ගැයුම් තියෙන පැති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ පෙරහැරට 9 ලක්ෂයක් ධනෙ වියදම් කරා කියනවා. ඒ දළදා වහන්සේ එතන ඉඳලා අභයගිරියට වැඩමුවා කියනවා. ඒ දළදා මන්දිරයේ ඉඳලා අභයගිරිය දක්වා වැඩම කෙරෙව කියනවා. ඔන්න ඉතිහාසයේ අනුරාධපුර යුගයේ පශ්චාත් බෞද්ධ යුගයේ පෙරහැර පවත්වපු අවස්ථා 4. ඔය අවස්ථා 4ම අපිට වැදගත් වෙනවා පශ්චාත් බෞද්ධ යුගයේ නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරක් විතර. මොකද ඔය පෙරහැරත් එක්ක ආගමික පාර්ශවයේ පැත්තෙන් අපි අර කතා කරපු දඩකෙඩි ආරාමයේ ලෞකික පැත්තට යද්දි ආගමික පාර්ශවයේ පැත්තෙන් අපිට මේ කාරණාව වැදගත් වෙනවා. මොකද පෙරහැර පැවැත්වුවා. පෙරහැරේ පවත්වපු මූලික අවස්ථා 4 අනුරාධපුර යුගයේ පශ්චාත් බෞද්ධ යුගයේ එදා පෙරහැර හිම පැවැත්වුවා නම් ඒ පෙරහැර තුල කිසියම් නර්තනයක්, ගායනයක්, වාදනයක් තියෙන්නට ඇති. අන්න කිසියම් මේ හා සමගාමීව නර්තන ක්‍රමවේදයක් තියෙන්නට ඇති කියන නිගමනවලට අපිට ලැබෙන්නට පුළුවන්. හරි ළමයි තවත් වැදගත්ම තොරතුරක් කියන තමයි දැන් ඉන්නේ. ඔන්න මේක නම් ප්‍රශ්නවලට අහනවා. ඒ තමයි දුටුගැමුණු රජතුමා. ඔයගොල්ලෝ දන්නවා දුටුගැමුණු රජතුමා ගැන කතා කරපුවාම අනුරාධපුර රාජධානියේ කීර්තිමත්ම පාලකයා විදිහට තමයි දුටුගැමුණු රජතුමා හඳුන්වන්නේ. ඒතකොට දුටුගැමුණු රජතුමා කරපු සේවයෙන් විශේෂයෙන්ම රුවන්වැලි මහා දාගැබ ලෝවා මහා ප්‍රාසාදයේ අපිට රුවන්වැලි සෑය මතක් වෙන්නේ දුටුගැමුණු කියපු ගම. එතකොට ඔයගොල්ලෝ දන්නවා රුවන්වැලි සෑය කියන්නේ තුන් ලෝකයේම උතුම්ම ස්ථානය කියලා අපි කියන්නේ. රුවන්වැලි සෑය කෙලින්ම දිව්‍ය ලෝකේ තියෙනවා කියන්නේ සිළුමිණ සෑය දෙවියෝ වඳින. එතරින් උඩ තියෙනවා කියන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියන්නේ සලුමිණ සෑය. ඒතකොට උඩම තියෙන සලුමිණ සෑය, ඒ යටින්ම සිළුමිණ සෑය, ඒ යටින්ම රුවන්වැලි සෑය. එතකොට ඒ වගේ දැවැන්ත නිර්මාණයක්. එතකොට සිව් බුදුවරුන් කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුන් වැඩම කරපු ස්ථානයක්. පාදස්පර්ශය කරපු ස්ථානයක්. රහතන් වහන්සේලා 96 කෝටියක් වැඩම කරලා හිටපු ස්ථානයක්, භූමියක්. එතකොට දුටුගැමුණු රජතුමා කියන්නේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ට බුදුන්ගේ අගසව් දෙනමගෙන් සද්ධාතිස්ස සහ දුටුගැමුණු ගැන අගසව් දෙනම. එතනින් එක්කෙනෙක්. දයගසව්වන්ගෙන් එක්කෙනෙක්. එතකොට බලන්න එහෙම සේවයක් කරපු කෙනෙක්. එතකොට ලේසි පහසු කෙනෙක් නෙමෙයි අනුරාධපුර රාජධානියේ කීර්තිමත්ම පාලකයා. එතුමා නර්තන කලාවට දැඩිසේ ඇලුම් කරපු දැඩිසේ අනුග්‍රහය දක්වපු රජ කෙනෙක් කියන තොරතුරු ඕන තරම් තියෙනවා මහා වංශය තුල. දැන් මහා වංශයේ පරිච්ඡේදය 37යි මහා නම් හඳු රචනා කරන. එතනින් පරිච්ඡේද 11ක්ම දුටුගැමුණු රජතුමා පිළිබඳව තමයි වර්ණනා කරන්නේ. ඇයි? එතුමා කරපු සේවාවත් මිරිසවැටි, ලෝවා මහා ප්‍රාසාදය, රුවන්වැලි සෑය. ලෝවා මහා ප්‍රාසාදය ගැන කිව්වොත් එහෙම මහල් 9ක්. ඕකේ උඩම තිබිච්ච මැණික අතීතයේ දැන් ඉස්සර ඒ මැණික් ඒවා තමයි මැණික්. දැන්නේ මැණික් එක අරන් ටෝච් එක ගහලා බලන්න. ඉස්සර මැණික් එහෙම නෙමෙයි. මේ මැණික් ගල ඉන්දියාවට එළියයි කියනවා. ඉන්දියාවට මේ මැණික් ගල එළිය තියෙනවා කියනවා. ඉන්දියාවට මොන ආලෝකයක් තියෙනද? ලෝවා මහා ප්‍රාසාදයේ උඩු මහල තිබිච්ච මහල් 9ක්. ඒ උඩම මහල තිබිච්ච. බලන්න. එතකොට ඒ එතුමා කරපු ඕක දිව්‍ය ලෝකේ සැලැස්මක් අනුව නිර්මාණය කරලා තියෙනවා.
ලෝවා මහ ප්‍රාසාදය කියන එක. අද ඒකේ ගල් කණු ටික විතරයි තියෙන්නේ. උඩ ටික ඔක්කොම මේ වෙලා ගිහලා රුවන්වැලිසෑය අද ඒ වගේම තියෙනවා. එතකොට බලන්න මොනතරම් දෙවන්ත නිර්මාණයක්ද කියලා. රුවන්වැලිසෑය වර්ණනාව කියන එක හරි ලස්සන වර්ණනාවක්. ඒකේ ওই වර්ණනාව මේ ලොකු කතන්දරයක් තියෙනවා. අර සද්දාසීල වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ ওই වර්ණනාව කියනවා. හරිම ලස්සනයි. අහන් ඉන්න ආසයි තියෙනවා. හරිම ලස්සනට විස්තර කරනවා රුවන්වැලිසෑය වර්ණනාව කියන එක. පැය ගානක් ඒක බලන්න. උඹලා ඉතින් අහන බණ ඒ බණක් අහන්නේ නැහැ නේ බලන්න. හරියකට කමන්නේ. දැන් කොහොම හරි දුටුගැමුණු රජතුමා හා සම්බන්ධව නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු මොකක්ද කියන කාරණාව අපි කතා කරන්න ඕනේ. ඔතන කාරණා දෙකකදී මේ නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු ඉදිරිපත් වෙනවා. එකක් තමයි මේ රුවන්වැලිසෑයේ දාගැබෙහි මහාවංශය තමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. තෝපවංශයේත් ඇතැම් තොරතුරු දෙනවා. මහාවංශය කියනවා මේ දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය දාගැබෙහි පළමු ගඩොල ස්ථාපනය කිරීමේ අවස්ථාවට නලගනන් පිරිවරාගෙන ගියා කියලා කියනවා. ඒක මහාවංශය කියනවා. සුමංගල පරිවර්තනයේ 37 39 වගේ පරිච්ඡේද ගාථාවල මම හිතන්නේ මට මතක හැටියට කියන්නේ. පොඩ්ඩක් බලන්න. ඒක කියනවා මේ මහානා මහඳුරු කියනවා පළමු ගඩොල රුවන්වැලිසෑය දාගැබෙහි පළමු ගඩොල ස්ථාපනය කිරීමට යන්න දුටුගැමුණු රජතුමා සැරසිච්ච ආකාරය එතන විස්තර කරනවා. නොයෙක් කැමතීන් විසින් රැකවල් කරන ලද්දා වූ ඒ මිහිපති තෙමේ නොයෙක් ඇමතීන් විසින් රැකවල් කරන ලද්දා වූ මිහිපති තෙමේ නානාවිධ තූර ගෝසෙන් හා නානාවිධ තූරගෝසෙන් හා නානාවිධ තූරගෝස ශබ්දයෙන් හා යහපත් සිතින් මට හරියට මතක නෑ මම එකයි කිව්වේ මේ කාරණා හරිය බලන්න යහපත් සිතින් නොයෙක් ඇමතීන් විසින් රැකවල් කරන ලද්දා වූ මිහිපති තෙමේ නානාවිධ නාටිකාංගනාවන්ගෙන් හා නොයෙක් තූර නාදයෙන් යුක්ත වූයේ සක්දෙව් රජුන් විලස් ඇත්තේ. මට හරියටම ඔතන මතක නැහැ කාරණාව. සක්දෙව් රජුන් විලස් ඇත්තේ කියලා කියනවා. කියන්නේ මෙතන කියන්නේ මේ සැරසිච්ච ආකාරය පිළිබඳව මෙතන විස්තර කරන්නේ. සක්දෙව් සක්‍ර දේවේන්ද්‍රයා විදිහට සැරසිලා හිටියා කියනවා. නානාවිධ පංචතූර නාදයෙන් යුක්ත වූයි. නානාවිධ. එතකොට මේ සැරසිලා හිටපු විදිහ කියන්නේ නාටිකාංගනාවන් විසින් සැරසිලා නාටිකාංගනාවන්ගෙන් සැරසිලා ඒ විදිහට සැරසිලා හිටපු විදිහ මහාවංශ කතුරය ඉදිරිපත් කරනවා හරි ලස්සනට. ඔය දැන් ඔතන ඔන්න කියනවා මේ නාටිකාංගනාවන් පිරිවරාගෙන ලෑස්තිලා හිටියා කියන කාරණා. නාටිකාංගනාවන් හිටියා කියන එක පොඩ්ඩක් ඔළුවට ගන්න. එතන අපිට මේ කාරණාව වැදගත් වෙනවා. ඒතර ඕක මේ පළමු ගඩොල ස්ථාපනය කිරීමේ අවස්ථාව. ඒකම ඊට පස්සේ කියනවා දුටුගැමුණු රජතුමා දැන් ගඩොල් ස්ථානයේ පාදම එහෙම සකස් කරලා ධාතු නිදන් කිරීමේ උත්සවය තියෙනවා. ඔය ධාතු මන්දිරය තුලත් මේ වීණාගත් අත්‍යති පංචසිකය නර්තන විලාසගත දෙවියන්ගේ රූප මේක තුල තැන්පත් කරලා තියෙනවා. එතකොට ඒ වගේ ඒවත් අපිට නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු. එතකොට මේ ධාතු නිදන් කිරීමේ උත්සවයට මේ කොහොමද රජතුමා සූදානම් වුණේ කොහොමද රජතුමා පිටත් වුණේ ඒ ධාතු ලබාගත්තේ කොහොමද නාග ලෝකෙට ගිහිල්ලානේ රහතන් වහන්සේ නමක් ඔය අරන් එන්නේ නාරජ්ජුරුවන්ගෙන් ඉල්ලනවා ගිහිල්ලා එතකොට නාරජ්ජුරුව දැන් ඔය ඕක හරි ලස්සන කතාවක් තියෙනවා ඕක කියන්න ගියොත් එහෙම දිග කතාවක් හරි හැබැයි හරිම ලස්සනයි කියන්න ගියොත් පාඩමකට අදාළ නැහැ ඒක ටිකක් දිග කතාවක් ඒක නිසා මම කියන්නේ නැහැ කොහොම හරි මේ නාග ලෝකෙට අරන් ගිහලා එක්තරා රහතන් වහන්සේ නමක් තමයි නාරජ්ජුරුවන්ගේ හරිම ලස්සනයි අරන් එන විදිය. ඔක අරගෙන එන්නේ කොහොම හරි දුටුගැමුණු රජතුමා මේ ධාතු මේ අරගෙන නිදන් කිරීමේ මේ පිළිබඳ මේ විස්තරය මහා වංශය තුල විස්තර කරනවා. මහා වංශය තුල කියනවා නොඑක් මොකද්ද කියන්නේ මට හරියට ඒ උද්ෘතයේ මතක නැහැ. රාජ නෘත්‍යයෙහි විචක්ෂණ වූ නරේන්ද්‍ර තෙමේ රාජ නෘත්‍යයෙහි විචක්ෂණ වූ නරේන්ද්‍ර තෙමේ
රාජනුත්තේහි විචක්ෂණ වූ නරේන්ද්‍ර තෙමේ 15ක් පොහොය දින සවස් වේලේ 15ක් පොහොය දින සවස් වේලේ ස්වර්ණාභරණයෙන් සැරසුනේ සියලු නාටිකාවන් විසින්ද යෝධයන් සහ මහත් සේනාවන් පිරිවරණ ලදුව දවල සයින්දවයන් 4 දිනකු යෙදූ රථයකට නැග කඩොලැතු පෙරටු කොටගෙන සේ සතයට සිටියේ. ඔන්න විස්තරේ. අනේ ඒක නම් මට මතක තිබ්බා. දැන් එතන කියනවා මෙහෙම ඒ කියන්නේ රාජනුත්තේහි විචක්ෂණ වූ නරේන්ද්‍ර තෙමේ 15ක පොහොය දින සවස් වේලේ ස්වර්ණාභරණයෙන් සැරසුනේ සියලු නාටිකාවන් හා යෝධයන් සහ මහත් සේනාවන් පිරිවරණ ලදුව දවල සයින්දවයන් 4 දෙනෙකු යෙදූ රථයකට නැග කඩොලැතු පෙරටු කොටගෙන සේ සතයට සිටියේ. මොකද්ද මේ කියන්නේ? රාජනුත්තේහි විචක්ෂණ වූ නරේන්ද්‍ර මේ රාජනුත්තේහි නර්තනයට හරිම කැමැතිලු මේ රජතුමා. නුත්තේහි විචක්ෂණ වූ නරේන්ද්‍ර මේ 15ක පොහොය දින සවස් වේලේ. කියන්නේ වෙසක් පුර 15ක පොහොය දවසකනේ ඔය ධාතු නිදන් කරලා තියෙන ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඔයගොල්ලෝ දන්නවා. ඒකට ධාතුන් වහන්සේලා නිදන් කරන ඒ සවස් වෙලාවක ස්වර්ණාභරණයෙන් සැරසුනේ. ස්වර්ණාභරණ වලින් සැරසිලා ඊට පස්සේ සියලු නාටිකාවන්ද නාටිකාංගනාව අරගෙන යනවා යන තැන්වල. යන තැන්වල ඒගොල්ලෝ නටනවා, රැඟුම් දක්වනවා. ඒකට ඇලුම් කරලා තියෙනවා. නාටිකාවන් විසින්ද යෝධයන් සහ ඔයගොල්ලෝ දන්නවා දසමහා යෝධයෝ කියන්නේ යෝධයන් සහ මහත් සේනාවන් පිරිවරණ ලදුව දවල සයින්දවයන් 4 දෙනෙකු යෙදූ රථයකට නැග. ඒ කියන්නේ මොකද? දවල සයින්දවයන් කියන්නේ සුදු අස්සයෝ. දවල කියන්නේ දවල මන්දිරය කියන්නේ වයිට් හවුස් කියන්නේ අපි දවල සයින්දවය කියන්නේ අස්සය. දවල සයින්දවයන් 4 දෙනෙකු යෙදූ රථයකට නැග කඩොලැතු පෙරටු කොටගෙන. දැන් මෙයාගේ කවුද? මංගල හස්තිරාජයා කඩොලැතා. නේද? කඩොලැතු පෙරටු කොටගෙන සේ සතයට සිටියේ. ඔන්න විස්තර. ඔන්න ඔය රුවන්වැලිසෑය දාගැබෙහි ධාතු නිදන් කිරීමේ උත්සවයට දුටුගැමුණු රජතුමා පිටත්ව ගිය ආකාරය මහා වංශයේ විස්තර කරන ආකාරය. දැන් ඔය අවස්ථා දෙකේම කියනවානේ නාටිකාංගනාවන් සම්බන්ධව. දැන් අපිට වැදගත් වෙන තොරතුරු වන්නේ ඒක. ඊට පස්සේ දැන් ඔය කාරණාව මේ ධාතු නිදන් කිරීමට රජතුමා ගිය විස්තරයේ ඔය මහා වංශයේ ඔය විදිහට තියෙනවා. ඕක තූපවංශ කතුවරයා කියන්නේ වෙනස් විදිහකට. තූපවංශ කතුවරයා කියන්නේ 16000ක් නලංගනන් ඒ අවස්ථාව සංඛ්‍යාත්මක වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවල සහභාගී වුණා කියලා. දැන් ඔය 16000ක් කියන එක සමහර වෙලාවට ඔය 16000ක් කියන එක මහා වංශයේ තිබ්බා කියලා තමයි ගොඩක් ළමයි කියන්නේ. නෑ. ඒක තියෙන තූප වංශය. තූපවංශ කතුවරයා තමයි මේ කියන්නේ 16000ක් නලංගනන් මේ අවස්ථාවට සහභාගී වුණා කියලා. ළමයි 16000ක් ළමයි පොඩි ගානක්ද කියන්නේ. හොඳට බලන්න දැන් රහතන් වහන්සේලාම 96 කෝටියක් ඔය අවස්ථාවට වැඩම කරනවා. 96 කෝටියක්. ඒ දවස විස්තර කරනවා මේ ළමයි මේ ලංකාවේ වී වේල ගන්න බැරි වුණා කියනවා ඒ දවසේ. ඒ කියන්නේ වී වේල ගන්න අවුව තියෙන්නේ අවුව වැටුන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේලා අහසින් වැඩම කරලා තියෙන්නේ. එහෙන් දෙවියෝ වැඩම කරලා රහතන් මේ තරම් බලන්න රජතුමා ධාතු නිදන් කරන උත්සවය. සුළුපටු අවස්ථාවක්. පොඩ්ඩක් හිතන්න රහතන් වහන්සේලා 96 කෝටියක් දෙවියෝ බඹුන් මිනිස්සු කොච්චර ඉන්නේ ඇද්ද එතකොට? 16000ක් නලංගනන් මේ රජතුමාගේ කට්ටිය. මගේ අම්බි අනුරාධපුරේ දැන් ඔය අටමස්ථානය කියලා අපි කියන්නේ මහා මෙවුනාව කියන්නේ ඔයගොල්ලෝ හිතන්න එපා මේ අක්කර 5ක විතර ඉඩමක් කියලා මහා මෙවුනාව වෙන. මහා මෙවුනාව වෙන කියන්නේ අක්කර 1000 ගානක කොටසක්. එතකොට ඒත් මදි වෙන්නේ පිරිලා ඉතිරිලා යන්නේ නැද්ද? ඔය වෙලාවේ මේ බෙරහඬ මහ පොළව බිඳී පිපිරී යන්න ආසේ උනන් තිබෙන්නේ හැදෙන්නේ. يعني බෙරහඬ මේ පංචතොල් බෙර ගහ ඔය අවස්ථාවේ දැන් අපි අදටත් ධාතුන් වහන්සේලා නිදන් කරන මමත් හේවිසි ගහලා තියෙනවා. ඒ පූජාපත ගහද්දී හරිම දැනෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො මහ පොළොව බිඳී පිපිරී යන කියන්නේ මොන තරම් සද්දයක් මොන සමහර දිව්‍ය ලෝක වලටත් ඇහෙන්නේ. මුළු ලංකාවටම ගිගුම් දෙන්න ඇති හඬ. හරිම ලස්සන අවස්ථාවක්. අපිට හිතද්දිත් ඇඟේ මවිල් කෙලින් වෙන අවස්ථාවක්. දැන් ඔය තූපවංශ කතුවරයා කියන්නේ රන් සවඩි. ඕක විස්තර කරන තූපවංශයේ රන් සවඩි, මණිකයි වඩම්, ඊට පස්සේ රත්නපට, පාමුතුලිංගම්, ඊට පස්සේ
පාමුතුලිංගම් මුතු පට්ටොඩම් පාමුතුලිංගම් මුතු පට්ටොඩම් කාදු කාප්පු කොණ්ඩමල් රුවන්තෝඩු ඔන්න ඔය වගේ විස්තරයක් කියනවා. වැනි ආභරණ පලන් සුජාතාව නම් දිව්‍යාංගනාව හා සමාන වන්නා වූ. සුජාතාව නම් දිව්‍යාංගනාව හා සමාන වන්නා වූ. කොහොමද? කියන්නේ දිව්‍යාංගනාව වගේ 16000ක් නලගනන් සැරසිච්ච ආකාරය මේ විස්තර කරන්නේ. මොන වගේ ලස්සනට තියෙන ඇද්ද නේ ළමයි. 16000ක් නලගන මේ දුටු ගැමුණු රජතුමාට හිටපු නලගන. ඒතකොට ඒගොල්ලෝ යන තැන්වල නර්තනයේ යෙදিলা තියෙනවා. දැන් ඔතනින් අපිට ගන්න තියෙන උදාහරණ අපිට වැදගත් දේ අපි මොකද්ද ගන්න? නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු මොකද්ද? මෙන්න මේකයි වැදගත් තොරතුර. දුටුගැමුණු රජතුමාගේ රජවාසල තුල නලගනන් ඉඳලා තියෙනවා. එතකොට 16000ක් නලගනන් කියලා කියනවා. එතකොට මේ නලගනන් 16000ක් හිටියා. එතකොට ඔන්න දුටුගැමුණු රජතුමා යන තැන්වල නලගනන් ගියා නම් නර්තනයේ යෙදුණා නම් රජවාසල තුල නර්තන. ඔන්න නලගනන් ඉඳලා නර්තනයේ උගත් නලගනන් ඉඳලා තියෙන බව පැහැදිලි. ඒකට රජවාසලේ රාජ්‍ය අනුග්‍රහය දැන් ඔන්න පැහැදිලි කරන ප්‍රශ්නයක් එනවා. අනුරාධපුරේ කීර්තිමත් රජ කෙනෙක් ලෙස දුටුගැමුණු රජතුමාගේ සේවය වැදගත් වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබුණු ආකාරය පැහැදිලි කරන්න. ඒ වගේ අනු කොටසක් එන්න පුළුවන්. රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ කොහොමද කියන ඔන්න හොඳම උදාහරණයක්. ඔන්න රජතුමාගේ රජවාසල තුල මේ පිරිස ඉඳලා තියෙනවා. එතකොට අන්න ඒගොල්ලෝ හිටියා කියන්නේ රජතුමාගේ අනුග්‍රහය ඒගොල්ලන්ට ලැබුණා කියන එක. ඒක නර්තන කලාව හා සම්බන්ධ වැදගත් තොරතුරක් නෙවෙයිද? ඊටාම වැදගත් තොරතුරක්. ඊටාම වැදගත් තොරතුරක්. රජතුමාගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා. අන්නේ ඒක තමයි අපිට මෙතනින් ප්‍රබල සාධකයේ විදිහට අපිට හඳුන ගන්න වෙන්නේ. හොඳයි. දැන් ඔය කතා දුටුගැමුණු රජ අපිට දැන් ගන්න තියෙනවා කාව්‍ය රජතුමා මේ රජතුමාලගේ සේවාවල් සහ ඊට පස්සේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල තියෙන තොරතුරු කොහොමද නර්තන කලාව හා වැදගත් වෙන්නේ වැදගත් උනේ කියන කාරණා එතරින් අනුරාධපුර රාජධානිය අපිට ඉවර කරන්නට පුළුවන්. එතරින් පස්සේ අපිට පොළොන්නරුව අනුරාධපුරයේ තරම්ම තොරතුරු නැහැ කතා කරන්න තියෙනවා. ඉතින් මම අද මෙතනින් නවත්තනවා. නවත්තලා අපි ඊළඟ දවසේ අර මම කියපු අනුරාධපුරයේ ඉතිරි ටික සහ පොළොන්නරු යුගයේ අවසන් කරමු. ඊළඟ දවසේ ඒ කරුණු ටික ඉවර කරමු. ඊට පස්සේ අපිට ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ දවසක දඹදෙණිය කතා කරන්න පුළුවන්. දඹදෙණියෙන් එහාට. ඒතකොට අපි දැන් අද මෙතනින් නවත්තනවා. මම හිතන්නේ දීර්ඝව ටිකක් කතා කරමු නිසා මොකද ඔක්කොම ඔලුවට දාගන්න ධාරණය කරගන්න අමාරුයි ඔයාලට. ඒතකොට අපිට පොඩ්ඩයි තව අනුරාධපුරය ගැන තියෙන්නේ. ඒ ටිකයි පොළොන්නරු යුගයයි අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් මේ ටික හොඳට අහලා ඔලුවට ගන්න. ඔයාලට මේකෙන් ප්‍රශ්න ගොඩක් එනවා. හරි? එහෙනම් ගිහිල්ලා ඉන්නම්. ජය වේවා. බුත් සරණයි.